තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අවසරසනසල බද්ධි කරත්ත සූත්‍රයේ අර ධාතාවේ කොටස් දෙකක් තියෙනවා සන්නස මේ මුලින්ම අර දකින්න එළිය කියලා ඊළඟට අර ඊළඟ එක කියන්නේ අප්‍රමාදේ අහන් ඉන්න කෙනාට අප්‍රමාදයට වගේ සංස හෙට මැරෙද්ද නැහැ නේ කියන්නේ ඒක අරකට අදාළවත් නෙවෙයි අර නිකන් අරක කියලා දැක්ම විස්තර කරලා අරක නිකන් අහන් ඉන්න කෙනාට කියන එකක් වගේ සංස පටන් ගන්න බද්දේ කරත්ත කියන භික්ෂුව කියලා කියනකොට කොහොමත් ඉන්න කෙනෙකුට නේ කියන්නේ අරක ස්වභාවය කියන්නේ ඒ ඉන්න විදිහ ඉතින් ඒ විදිහට ඉන්නවා කියලා කියන්නේ ඒ පටන් ගන්නෙම සඳුර උදකලාවේ ඇලිලා වාසය කිරීමක් ගැන කතා කරා. ඒ පටන් ගැනීමෙම ඉන්න කෙනෙක් ගැන කතා කරන්නේ. එහෙම ඉන්න කෙනෙක් ඒකේ ස්වභාවය තමයි අර කතා කරන්නේ. මුල් ගාත දෙකෙන් තියෙන ස්වභාවය. මුල් ගාත දෙකෙන් ස්වභාවය අර එහෙම ඒ කෙනා ඉන්නවා. එයාට බද්දේ රත්ත කියලා කියනවා. ඒකේ සංසාර උද්දේශය කොහොමද සමස් විස්තර ගාදී හිතුනේ අර විභජනය කළා කියන එකේම ඒ කාරණා දෙකෙන් මේ කාරණා දෙක අර නිකන් කතාවක් විතරයි අර ಉದ್ದೇಶය හැමදේම ඇතුළත් වෙනවා කියලා මට නිකන් හිතුණා සන්නස අනාගතයට යන්නේ ඒක නොවන විදිහත් එක්කනේ යන විදිය කියන්නේ එතකොට අර ඒ කතාවෙම අර කතාව නිකන් මේ අහෝසි වෙනවා අර ಉದ್ದೇಶය හැමදේම අඩංගුයි කියලා නිකන් එහෙම හිතුණා සන්නස උද්දේශ හැම උද්දේශයකම සම්පූර්ණයෙන් අඩංගුයි. හැම උද්දේශයකම විග්‍රහය සම්පූර්ණයෙන් අඩංගුයි. දැන් අදවල උද්දේශ විභංග සූත්‍රෙත් එහෙම. අර එතනින් එහා හිතනද දැන් මම හැම වෙලේම කියන්නේ අර ජීවිතයේ යෙදෙන කාරණාවක් එක්කනේ අපට හිතන්න ඉඩ තියෙන්නේ. එතකොට දැන් උද්දේශ විභංග කරනකොට හැම එකම තියෙන්නේ යෙදෙන කාරණාවක් අරලා. නැත්තම් විභංග කරලා විභංගයක අවශ්‍යතාවයක් නැහැ. දැන් උපමාවක් එහෙමත් දෙන්නේ හරි මේ විදියට ගන්නොත් කියලා අපට හොඳට දැනෙන යෙදෙන එකක් එක්කනේ දෙන්නේ. ඒතකොට විභංගයක් දෙන්නේ ගොඩක් වෙලාවට යෙදෙන කාරණාවක් එක්ක. මේ නිසා උද්දේශය තුළදී සම්පූර්ණයෙන් අර්ථය යකින් දැන් අපි ගත්තොත් උපදේශ පරිබ්‍රාජකයාට කියපු ටික, බාහිදාරකීරට කියපු ටික. ඒ වගේ ආයි විභංග නැහැනේ. ඒ කියන්නේ ඒ කරුණු ටික තුළ පුදුම සාරගර්භ ටිකක් ඇතුළත්. කවුද මාළුක්‍ය පුත්‍ර භික්ෂුවට කියපු කාරණා විභංගයක් තියෙනවා. ඒ මාළුක්‍ය පුත්‍ර භික්ෂුවට වැටහිච්ච කාරණාව. ඒතර විභංග කියන කාරණාව අවශ්‍ය වෙන්නේ හිතීම චුට්ටක් මේ ඒක තල්ලුවක් දෙන්නේ. උපරිම හිතන කෙනෙකුට විභංගයේ අවශ්‍යතාවයක් නැහැ. අපට ಉದ್ದೇಶය කියලාත් බෑ විභංගය කියලාත් බෑ. ඊටත් එහෙම ටිකක් ඕන වෙනවා. විභංගයත් තව විභංග අතීතය කියන එක මේ දැන් යෙදෙන බව කදී කතා කරා. හරියට අපි කතා කරන්නේ කිව්වොත් ඕනම අතීතයක් කියන කියන්නේ අතීතයේ කල්පනාවක් කියන එක දැන් යෙදෙන එකක් නේ. ඒ කියන්නේ දැන් යෙදෙන එකක්. හැබැයි ඒකෙත් බොරුවක් තියෙනවා. ඒ තමයි දැන් යෙදෙනවා කියන කාරණාවක් කතා කරන්න බෑ අතීතයක් ඇතුළු. අපි එක පැත්තෙන් කතා කරනවා අතීතයක් කියන්නේ දැන් යෙදෙන එකක්. අපි දැන් ඔන්න අපි දැන් දේශනා කරපු දේශනාව ගැන හිතන එක. දැන් දේශනාව ඒ එතන තියෙන ස්වરૂපේ මතක් වෙන එක. දැන් අතීතයක්නේ. දැන්නේ හිතන්නේ. එක පැත්තකින් හරි දැන් යෙදෙන එකක්මයි. හැබැයි දැන් බව කතාවක් යෙදිලා ඉස්මතු වෙලා එන්නෙම ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම ඒ නිමිති ඒ ස්වභාවවල
ඒ ඔක්කොම අපට పూర్ව නිමිත්තක් නැතුව දැන් කියන බවක් නිර්මාණය කරගන්න බෑ. එතකොට එහෙනම් එක පැත්තකින් අපි යම් විදියක් බලනකොට අතීතය දැන් තියෙන එක. හැබැයි තවත් සත්‍යවාදී වෙනකොට අතීතය දැන් තියෙන එකක් කියන කතාව කතා කරන්න බෑ. දැන් තියෙනවා කියන එක දෙන්නෙත් නැහැ. අතීතයක් එක්කමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ අතීත කියන බවක් ඉස්මතු වීමක් එක්කමයි දැන් කියන බවක් එන්නේ. අතීතේ කොච්චර හිතුවත් ඒක දැන් වුණාට දැන් එන්නේ අතීත බවක් එක්ක. අතීත බවක් ඉස්මතු වීම කියන එක අතීත බවක් එදීම කියන එකට ඉඩක් නැති වෙන විදිහට කතා කරලා තියෙනවා. මොකද්ද? කියන්නේ අතීත බවක් මේ දේශනාවේ මේ අතීත අනාගමී කියන කාරණා නානාගමී කියලා කියනවා නම් ඒ විදිහට විස්තර කරන්නේ. එතකොට අතීත ඒ කියන්නේ අතීතය කියන කාරණා විස්තර කරනවා. ඒ විස්තර කිරිල්ල මේ දැන් සංකල්පයකට හම්බෙන්න කියන එක නෙවෙයි. එතකොට මේ ඒ විස්තර කිරීමම අතීතයේ කියන කාරණාවක් මේ අතීතයේ කියන කාරණාවක් එක්ක ඉදීමක් කියන එකක් ඒ විදිහට ලැබෙන්නේ නැහැ නේ. කියන්නේ ඒ විස්තර කරන දැන් දේශනාවේ විස්තර කරන අතීතයේ කියන කාරණාවක් ඉදීමක් විදිහට ලැබෙන්නේ නැහැ. අතීතයේ විග්‍රහය හරියට ගත්තොත් අන්වාගමේදී කියන කාරණාව පවා දැක්මක් කියන්නේ ඒක ඥානයක් වෙන්නට ඕනේ. දැන් අපිට කලින් ඒවා ගැන සිහිවීම ඥානයක් නෙමෙයි. ඒක ඥානයක් වුණා නම් ඒක හේදිලා නැහැ. ඒක හේදුනේ දැන් බවක් එක්කනේ. එහෙනම් ඒක හේදුන්නේ නැත්නම් අතිඥානයක් ඒක දැන් බවක් කියන කාරණාවක් හේදිලා නැහැ. ඒ කියන්නේ දැන්නේ කලින් කරපු දේශනාව ගැන හිතන්නේ. එතකොට දැන් ඒ හිතීම දැන් අපි ස්ටුඩියෝ එකේ දේශනාව කරන අවස්ථාව ගැන දැන් හිතීම දැන් ඒ රූපය ඒ ශබ්දය එක එක දැන් හිතනකොට අපිට ඒ බව ලැබිලා තියෙනවා. හැබැයි අපි සිද්ධිය දැක්කනම් ඒ බව ලැබිලා නැහැ. ඒ බව ලැබුණේ දැන් හැබැයි. දැන් ලැබුණේ. එතකොට ඒ බව අතීතයේ ලැබුණේ නැත්තම් සිද්ධියේ ඥාණය එනකොට දැන්නේ ලැබුණේ දැන් බවක් ලැබෙලත් නැහැ. එහෙනම් අතීතන්වාගමේති කියන කාරණාව වෙන්නේ නැත්තම් නානවාගමේති වෙනවා නම් ඒ ඥාණය ඇති වෙනකොට පච්චුප්පන්නේව ධම්ම සත්‍යතිපසිති. ඒකෝර පච්චුප්පන්නේව ධම්ම සත්‍යතිපසිති කියන කාරණාව පච්චුප්පන්න කියලා එකක් ආයේ gediya පිටින් එකක් හම්බෙලා නැහැ. ඊතර වීමක් විතර. එතන දැන් අර බාහිර සූත්‍රයේ කියනවානේ මේ කතමෝද බික්කවේ පංච උපාදානස්කන්ධ කියලා කරුණක් විදිහට කියනවා. කරුණ විස්තර කරනවා කියන්නේ. එතකොට යෙදීමකදී මේ විග්‍රහය කියන්නේ දැන් මේ දැන් කලින් කියලා තියෙන එකපාරක් මේ දැන් පංච උපාදානස්කන්ධය කියලා දැන් ප්‍රේමයක් විදිහට ගත්තොත් ප්‍රේමක ඇතුලේ ඉන්න කෙනෙකුට ඇතුලේ ඒ බවක් යෙදෙන්නේ නැහැ කියන්නේ. හැබැයි පිටකෙල එදිලා කියලා එක්කුත් එහෙම කතාවකුත් කතා කරන්න බෑ කියන්නේ. එතකොට දැන් යෙදීමක් එක්ක ඒක කතා කරන්න බැරි බවක් නේද? විග්‍රහයේ ඉන්නේ එතකොට. එතකොට මේ දැන් මෙතනදී සන්නත මේ දැන් මියා බද්ධ කරත්ත වගේ සූත්‍රයක් ගත්තම ඒකේ දහම්පරයයේ අදාළ කරුණ විග්‍රහයක්ද ඒ කියන්නේ යෙදීම විග්‍රහයම තමයි. තව බද්ධ සූත්‍රයක තියෙනවා රූපය වේදනා සංකාර විඤ්ඤාණ ගැන විග්‍රහයත් එක තියෙනවා. එතකොට මේ දැන් අපි ගත්තොත් අතීතනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික බාහිර ස්කන්ධ විග්‍රහ කරන එකනේ. එතකොට ඇත්තටම ගත්තොත් ස්කන්ධයක විග්‍රහයක් තමයි අතීත අනාගමයට කියන්නේ. වර්තමානයේදී මේ ස්කන්ධයක විග්‍රහයක් තමයි අතීත අනාගමයට කියන්නේ. ඒක සක්කායම තමයි. එතකොට අනාගතේ කරන්නේ අතීතයේ අනාගත විස්තරේ කතා කරනකොට ඒක ටිකක් අර පොඩි වෙනසක් වගේ තිබ්බහම. එතකොට ඒක සක්කායක් කතා කරලා වෙනසක් කරන්න ඕනේ නැහැ.
කොහොම සක්කායක කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානික කතා කරලා වෙනසක් කරන්න ඕනේ නැහැ. අතන කතා කරන කාරණාවේදී දැන් ඇත්තටම ඇහැ රූපයි කියන කාරණාව එක වෙච්ච එකක් දැන් වෙන එකක්. එහෙම නැතුව ඇහැ රූපයි කියන කාරණාව කතා කරන්න බෑනේ. කණයි ශබ්දයි කියන එකත් එක වෙච්ච එකක් දැන් වෙන එකක්. ඒ කියන්නේ එහෙම නැතුව කතා කරනවා සක්කායක් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අනාගතයක් ගැන කියන්නේ චිත්තපටි මනෝපටිලාභයක්නේ. ඉතින් මනෝපටිලාභයක් කියන කාරණාවක සක්කාය කියන කාරණාව එක ගත්තාම රූප වේදනා සංකාර විඥාන කියන කාරණාවක එදීමක් නැති. නැත්තම් හැම එකක්ම ගත්තාම අනාගතය කියන එක චිත්තපටිලාභයක්ම තමයි. කියන්නේ මනසෙන්ම කරන කියන්නේ සම්පූර්ණයෙන් මනෝලෝකයක් නෙවෙයි. අනාගතය නැතුව ඒ කියන්නේ අනාගතය ගැන අතීතය ගැන කතා කරන්නේ නානවගමේදී. අනාගත ගැන කතා කරන්නේ අපටිකංකේ. ඒ කියන්නේ බලාපොරොත්තුවක් කියන කාරණා පැදීමක් කියන කාරණා. ඉතින් අතීතේ නම් අපිට මේ දැකපු දේ ආවර්ජනයක් තියෙනවා. මොකද අනාගතය කියන කාරණාවේ දැකපු දේ ආවර්ජනය නැහැ. අපිට මෙහෙම දැන් ડોක්ටර් අනාගතේ ගෙදර යනවා. දැකපු දේ ආවර්ජනය අතීතයත් එක්ක තමයි ගෙදර දැන් සිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අනාගතේ ගෙදර යනවා කියන කාරණාව දැන් ගෙදර අතීතේනේ. ඒ ආවර්ජනේ අතීතය යනවා අපි. ගෙදර යනවා කියන කාරණාවේ කතා කරාට පස්සේ ඒ පැතිල්ල විතරයි අනාගත කාරණා කතා කරන්නේ. නමුත් ගෙදර සිද්ධිය ඒ ඔක්කොම ගත්තට පස්සේ ඒ නිමිති ඔක්කොම අතීත එක නෙමෙයිද? ඒ ඔක්කොම අතීත. අර කියන්නේ පුරෙක් කරනවා වගේ විස්තර. පුරෙක් කරනවා කියනකොට රූප වේදනා සංකාර විඥාන කියන කතාව. කියන්නේ එතනදී ඒ කතාවේදී මේ සක්කායත් එක්ක කතා කරන පුළුවන්. සක්කායකදීම මනෝලෝකයේත් එක්ක පැතිල්ලක් නේ තනිකර. දැන් මම ගානේ ඒ දේශනාව අහන්නේ මම හොඳට අහගෙන හිටියයි. දැන් මෙතන මම අර ගත්තේ උලින් කතා කරනකොට ඒකයි සානුකූල කතා කරනකොට ඒක කල්පනා කරනවා. මට ආදී තමයි මේ ඒක හිතලුවනේ. දැන් අතීතයේ තියක් තියෙන නිසා වර්තමානයේ දැන් අපිට ඇස් දෙකට පේන දේ අපි ගන්න. එතකොට දැන් අපි අතීතයේදී ගත්තේ නැත්නම් මේ වර්තමානයේ දේ අර මුලාව කරනවා. කියන්නේ අර ගන්නදී මේ ඒ ගන්න දැන් අපි දැන් වර්තමානයේ ගන්න එක නිකන් මුලාවක් කරනවා. මේ අනිත් එක මේ සාමාන්‍ය මේ ඒක එහෙම බලපුවම දැන් අපි අතීතයේදී නිකන් අතීතයේ තමයි වර්තමානයට දැන් ගල් කරන්නේ. එතකොට කොහොමද මේ දැන් අපි කියමු දැන් කවුරු හරි කෙනෙක් අපි කියමු මෙහෙට මෙනවා මෙහාට මෙනවා කවුරු කෙනෙක් මෙහෙ. ආපස්සේ යාට මේ මොකක්hari අර යාගේ සිහිය මේ කියන්නේ සමහර අහලා තියෙනවා එහෙම කියන්නේ සිහිය විකල් වීමක් වගේ මොකක්hari ඒ කොටස වැටීමකින් ඔළුව වැදීමකින් අතීතයේ සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. එතකොට යා මේ වර්තමානයේ අතීතය අමතක වෙනවා කියන්නේ අපට අතීතයේ මෙව විතරයි අමතක වෙන්නේ. ඒ කියන්නේ අපේ නම් ගොත්, විවහාර, දැකපු දේවල්, නමුත් නිමිති, පාට, දිග, කොට, උස, හැඩ, ඊළඟට ලස්සන, කැත යම් කිසි කෝණයක් අපේ තියෙනවා නම් ඒ නිර්වචනේ තියෙනවා. කෙනෙක් හඳුනගන්න දැන් මිනිස්සු සත්වයේ ජීවයක ඒ ඔක්කොම නිමිති. ඒත් නිමිති. ඒත් අතීතය තමයි. දැන් උදාහරණ දැන් අපි ලෝකෙට ළමයි එළිගන්නේ. එළිදකටම යාට අතීතයේ සිටි ඒ අර මේ අපි දකින මේ ගොරෝසු මට්ටම් ටිකනේ. ඒ අපි දකින ගොරෝසු මට්ටම් ටික. හැබැයි ඒ කෙනාට මොනවා හරි මනින්න දෙයක් තියෙනවා. පොඩි එක්කෙනා අම්මත් එක්ක කිරි බඩගිනි ඒ කාරණාවත් එක්ක තමයි මනින්නේ. මොනවා හරි මැනීමක් ඉදිරිය තියෙනවා. ඒ කියන්නේ දැන් කියන බවක නිර්වචනයක් ඉදිරිය තියෙන්නෙම මොනවා හරි මැනීමක් එක්ක. ඒ කියන්නේ දැන් අපි ඉන්නවා කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ පොඩි ළමයා අතහරිමුකෝ අපි හිතමුකෝ ඉබේ පහළ කියන්නේ
උපාතක් කියන්නේ දෙවි කෙනෙක් පහළ වෙනවා කියලා. එතකොට දැන් මනුස්සයෝ අපි සිහි නැති එකක් කියමුකෝ. දැන් දෙවියා ඔන්න මනුස්ස ලෝකෙ ඉඳලා ගියේ කෙනෙක් ඔන්න දෙවියෙක් කියලා උපදිනවා. දැන් කිසි දෙයක් නේ මනින්නේ. අලුතෙන් උපදිනවා. එතකොට දැන් පුංචි බබාට නම් තේරෙන්නේ නැහැ කියන පුළුවන්. අර දෙවියා කියන කෙනා තේරුම් නැතුව මොනේ උපදින්නේ. හැබැයි දැන් කියන කාරණාවක් මොනවා හරි දෙයක් හැඩයක් කියන කාරණාවක් මනින්නේ. මොනවා හරි විස්තරයක් ඉන්නේ මොකක් එක්කද? ඒ කියන්නේ දකින්න දෙයක් අපි දැන් මේක මෙහිම එකක් කියලා මනින්නේ. මොනවා හරි දෙයක් එක්ක මනිනවානේ. අපිට මොකද දිව්‍යාංගනාවෙන් ඉඳලා ඉපදුනා කියලා. මේ මොනවා හරි නන්දනවනේ ඉපදුනා කියලා. දැන් එතනදී තියෙන කාරණාව මනිනවනේ. එහෙනම් මනින්න බැරි නෝනේ මොකක්? ඒ කියන්නේ එතන ඒ මොහොතේ කියන්නේ අතීතයක් නැහැ නේද? පිටකට නෑ අතීතයක් නැහැ කියලා කියන්නේ අපිට ගොරෝසු මට්ටමෙන් විතරයි. ගොරෝසු මට්ටම. ඒ කියන්නේ අපි ගොරෝසු මට්ටමෙන් අපි අතීතය ගැන කතා කරන්නේ නැහැ. නමුත් අපි දැන් මේ කාරණාව මනින එකක් තියෙනවානේ. දැන් මේ කාරණාව මනින්නේ මොන හරි නිමිත්තක් වුණ කරන්නේ. නැත්තම් මනින්න බෑ. එතකොට නිමිත්ත කොහෙන්ද ආවේ? ඒ නිමිත්ත කවදාවත් අතීත කියන අන්තයක් නේද නිමිත්තක් කියන්නේ නෑ මනින්න. ඒ කියන්නේ දැන් කෙනෙක් කතා කරන්නේ අර දෙවියන් දිවිලෝ ගිහිල්ලා ඉපදලා එයා මනින කාරණාවත් එකද දැන් කියලා කතා කරන්නේ නැත්නම් දැන් අපි දැන් සාහිත්‍ය සාකච්ඡා කරන එකද දැන් කියන කාරණා මම ප්‍රශ්නේ අහන්න වහිතී මම හිතන්නේ එදත් කිව්වා විපස්සති කියන කාරණාවේදී දැන් කියන තැන දැන් කියන කේම අර්ථකථනයේ පච්චුප්පන්න කියන එක දැන් කියන කාරණාව අතීත අනාගත කියන කරුණෙන් තොරව අපිට කොහොමද නිර්වචනය කරන්න පුළුවන්? දැන් අපි මොනවා හරි දෙයක් අපේ කෝණයට ගෝචර වුණා. කියන්නේ අපි හඳුනගත්තා. ඒ හඳුනගත්ත කාරණාවට අපි නම් කරේ කියන්නේ නැත්නම් අපි ඉබේ වෙනවනේ. ඒ කියන්නේ අපිට නම් කරන්න සිදුවීමක් වුණානේ. නම් කරානේ අපි. ඒතකොට නම් කරේ මොකක් එක්කද? කළුයි. ඔන්න අපි කළුයි. දැන් සුදුයි කිව්වා. ලස්සනයි කිව්වා. දැන් ලස්සන කියන විග්‍රහය ආවා. එතකොට ඒ ඕනම කාරණාවක නිමිත්තක් තියෙනවා. දැන් අපිට මෙතන මොකුත් නැහැ. හිස් කියන එකක් නෙමෙක් නෙමෙයි. එහෙනම් ඕනම කාරණාවක අර පැනවින් එක ගිහිලා තියෙනවා. මට අතන පොඩ්ඩක් පැහැදිලි නැහැ සමහර දැන් අපි දෙවියන් පුදුනා කියලා. ඒකට යාට අතීතේ කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. මේ දිවි ලෝකෙ ගිහිලා ඉපදුනා නම් අපි දිවි ලෝකේ ඉන්න ඒ වගේ අපි දැන් ඒ දෙවියන් දැක්කොත් එතකොට දෙවියන් අතීත දෙයක් නැහැ. එතකොට එතනම දැනීමක් තියෙනවා. දැනීමක් තියෙනවා. ඒක තමයි අපි අතීතය කියලා ගන්නේ ගොරෝසු මට්ටමේ. ඔන්නෝක තමයි ආශ්‍රව ක්‍රියාකාරීත්වයත් එක්ක සත්‍යයක් අරගෙන යන අපිට තියෙනවා අපිට මේ ස්ථාන මාරු වීමේදී අපි මයින් මිමි විදි වෙනස් වෙනවා. ඒ කියන්නේ ස්ථාන මාරු වීමදී කියන්නේ මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝකයයි කියලා ගත්තට පස්සේ මනින විදි වෙනස්. නමුත් මේ ආපු රටාව වෙනස් වෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙදී අපි ගෝචර කරගත්ත හැඩතල මිමි ටිකයි දිව්‍ය ලෝකේ ගෝචර කරගන්න හැඩතල මිමි ටිකයි වෙනස්. මම සවස් සරල කරොත් එහෙම දැන් අපි ડોක්ටර් ගත්තොත් ડોක්ටර් ගෙදර ඉඳලා මෙහෙට ආවට පස්සේ තියෙන මිමි ටිකයි ගෙදරදී තියෙන මිමි ටිකයි ඒ මිමි වර්ග වෙනස්. දැන් ගෙදරදී හම්බෙන්නේ නැහැ කුටි. ගෙදරදී හම්බ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා. ගෙදරදී හම්බෙන්නේ නැහැ දානේ. ගෙදර කියන්නේ දැන් ඒ මිමි ටිකයි මේ මිමි ටිකයි වෙනස්. අර මිමි නෙමෙයි මේ මිමි ටික. හැබැයි කොහෙන් ගත්තත් මනින මිම්මක් තියෙනවා. අපි අර අතීතය කියලා ගන්නේ අර ගොරෝසු ටික. ඒ කියන්නේ අපි අර මේ දැන් ඒ කියන්නේ ડોක්ටර්ට ගෙදර ඉඳලා ගෙදර ෆ්‍රේම් එකේ තියෙන ටික මෙතෙන්ද ගන්නවා කියන කන අපි බලන්නේ. එහෙම නෙමෙයි අර අපිට මිම්මට මොනවා හරි ඉඩක් තියෙනවා. මනින්න.
ඒ ප්‍රශ්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපිට පැවැත්ම භවය එහෙම කියනවා. භවයෙන් භවයට යනවා. එහෙමත් තියෙනවා. මම කියන්නේ සමාජයක විදිහක් තියෙනවා. එහෙම කතා වෙන එක. එතකොට දැන් සසර කිව්වම මූලිකවම දහමකට මොකක් හරි එකට යොමු වෙන්න විමුක්තියක් හොයන්න හරි සසර බය එහෙම කියලා කතා කරනවා. එතකොට සසර කියන්නේ මොකක්ද කියලා අහපුවම දැන් අපිට අපි ඉන්න තැනත් එක්ක කලින් ජීවිතයක අපි හිටියා. දැන් ඉන්නවා මැරලා තව තැනකට යනවා. කියන්නේ මේ ජීවිතෙන් පස්සේ තව තැනක් තියෙනවා. එතකොට එතරම් තියෙනවානේ අතීත අනාගත වර්තමාන කියලා එකක්. එතකොට දැන් කාලය කියන එක බලපුවාම දැන් අතීත අනාගත වර්තමාන කියවම දැන් කොහොමත් කාලය තමයි. හැබැයි අර සසර පැවැත්ම කියන ඒවා ගත්ත විදිහටනේ ඊට පස්සේ කාලය දෙන්නේ. ඒ කියන්නේ සසර කියන එකක් අපි දාගත්ත විදිහට තමයි අතීතයේ කියන එක වුණත් යන්නේ ඊට පස්සේ අරකට. මේ අන්න එතන තියෙන නේ සම්බෙන් මම කියන්නේ ලෝකේ තියෙන කාරණාව නෙවෙයි අපි දැනගන්න ඕනේ. එතකොට මේ දැන් කාලය කියන එකයි ඊට පස්සේ සසර කියන එක දැන් හිත කියන එකෙන් අරන් යනවා කිව්වම මේ අතීතයේ තිබ්බ හිතෙන් මම අරන් ගියා කියලා ගන්න බෑනේ. ඒ කතාවත් එක්ක එතකොට කලින් ජීවිතේ මට එනවා. ඊටක් එක්ක හිටියද කියලා විතරක් නෑ නේද? එතකොට මේ එතන තියෙන අනිසං සාමාන්‍යයෙන් අර හිතන්නේ එකක් ටිකක්. ඔය දැන් අපි අර හැම වෙලේම අර කියන්නේ දැන් මොනවාසහපු කාරණාවක් තියෙන අපට ගෝචර කියන කාරණාව විතරයි. හැබැයි අපි එතනදිම ගිහිල්ලා ඉවරනේ. ඒ කියන්නේ අපේ මේ ස්වභාවයක් එක්ක එනවා කියන කාරණාවට ගිහිල්ලා නෑ. يعني කලින් අපේ යම් ස්වභාවයක් ඒ කියන්නේ ඒ ෆ්‍රේම් එක විතරයි. ඒක කාලය කියන කාරණාවේ අපි මනින්නේ එක කොටසක් විතරයි. ඒ කියන්නේ දැන් මේ ජීවිතේ හිටපු ටික විතරයි. ඒතර මේකේ ටික මොකුත් නැහැ. ඔතනින් නෙමෙන්නේ යන්නේ. හැබැයි අපි මේ සසර පැවැත්ම කියන කාරණාවෙන් ගත්තට පස්සේ මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයේ ස්වභාවයක් ගත්තට පස්සේ අපේ මේ ආශ්‍රව කියන ගතිය අපි බලන්නේ නැහැ. ඒකත් එක්ක මේ සිදුවෙන මිනි යන්න සිදුවෙන කාරණා අපි ගත්තොත් එහෙම දැන් මනුස්ස ලෝකෙ කියලා තිරිසන් ලෝකෙ ගියාට පස්සේ මේවා මොකක්වත් නැහැ. මේ කිසිදයක් නැහැ. හැබැයි එතන ඒට අදාළමයි නෝ. දැන් ඒක මේ ජීවිතයේ කියන ඒ ෆ්‍රේම් එකත් එක්ක නෙමෙයි. අතීතයක් කියන කාරණාවක් අපි දැන් සාමාන්‍ය ලෝකවල කතා කරලා සසරත් එක්කම ආශ්‍රව පැවැත්මක් තියෙනවා. අන්න ඒකත් එක්ක තමයි මේ මිමි වල ඉඳ තියෙන්නේ. ඊළඟදී පහුවෙච්ච ජීවිතේ පහුවෙච්ච මිමි ටික කියන කාරණාව විතරක් නෙමෙයි. කියන්නේ සංසාරේ කියන්නේ සත්‍යය ගමන් කරනවා. ඒත් එක්කම ඒ සංසාරේ යන මේ පැවැත්මක මේ මැනීමක් දෙනවා. ඒකත් අපි දැන් අපි දාගන්නවා කියන තැනදී දැන් මනුස්ස ලෝකයේදී මට manussත්ව කාරණාව එක්ක මනින විදිහක් විතරනේ තියෙන්නේ. මම මිනිස්සෙක්. තිරිසන් ලෝකයේදී තිරිසනාට මනිනත්වයේ දාගන්න එකක් විතරනේ තියෙන්නේ. දෙවියන් දේවත් එක්ක. දැන් අපි ඔය හැම එකක්ම බලන්නේ අර පුජ්‍යලයට අලුතෙන් මොන හරි ඇතුලෙන් දෙකක් තියෙනවා කියන කාරණාවනේ අපි ඔය යන්නේ. පුජ්‍යලයට කියනවනම් ඒ කාරණාවේදී උපහාස කියන කාරණාව හරියි. පුජ්‍යලයට ඒ කියන්නේ මනුස්ස ලෝකේ පුජ්‍යල ප්‍රේම එකේ තියෙන මනින මිමි ටිකක් තියෙනවානේ manussත්වේ. ඒ ටික නැහැ. ඊළඟට මේ තිරිසන් ලෝකේ මනුස්ස බඳින ප්‍රේම එකක් තියෙනවානේ ඒ ටික නැහැ. දිව්‍ය ලෝකේ මනින ප්‍රේම ටිකක් තියෙනවානේ ඒ ටික නැහැ. ඒ කියන්නේ ඒ පුජ්‍යලයට කියන කාරණාව. එතකොට අපි අර ඒකාන්ත කියන්නේ අතීත අනාගත අන්ත කියලා මේ ප්‍රතිපදාවට යන්න කියන එක ඒක වෙනම එකක්. මේ පැත්තේ පුජ්‍යලයක් වෙනම ඉන්නවා. මම වෙනම ඉඳලා මට අතීතයක් මට අනාගතයක්. මම වෙනම ඉන්නවා. එයා වෙනම සාස්වත ඉන්නවා. හරිද? මට ආපු අතීතේ නෑ දැන් හරි. එතකොට අපි මෙයා අයින් කරන්න ඕනේ. මෙයා අයින් කරා නම් අන්න එතකොට අර අතීතය කියන කාරණාවට මේ ඒ මට ගෝචර වෙච්ච කාරණාව කියන කාරණා දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඉන්නවා කියන කාරණාව අයින් කරනවා. අයින් කරනවා. දැන් අපිට ඒ අපි ඉන්න කාරණාවත් එක්කන අපිට ඒ කරුණු ටික තියෙන්නේ. නැතුව නෙමෙයි. දැන් ඒක ලස්සනට අර
මේ සූත්‍රයේ තියෙනවා අර කියන්නේ ඇස රූප කියන කාරණාවේ දැන් අපි හැම වෙලේම කියන කාරණා තියෙන මගේ ඇහැට පෙනෙච්ච රූපයක් ඕනේ. දැන් අපිට තුනක් තියෙනවානේ. ඇහැයි රූපය තියෙන්නේ මමයි ඇහැයි රූපයි. හොඳට හිතලා බලන්න. දැන් මොන කලින් අහපු බණ. කනට ඇහුනේ. මම කනට ඇහුනේ. එතකොට මමත් තියෙනවා කනක් තියෙනවා සද්දයක් තියෙනවා. තුනක් තියෙනවා. අපිට අර තව කෙනෙක් තව දෙයක් වෙනම අපිට තියෙනවා. හැබැයි එහෙම කියන්නේ නැහැ. එහෙම කිව්වොත් පරිල වෙනවා. එතකොට අන්න සාස්වත ආත්මවාදයකට යනවා. ඇයි මම කියලා කෙනෙක් ඒකාන්තයෙන් ඉන්නවා. හැබැයි මෙතන තියෙන්නේ කනයි සද්දයයි. ඇහැයි රූපයයි. දැන් අපට සිහිවීම කල්පනා කිරීමයි කියන එක දෙකක්. අතීතයේ සිහිවීම කනට සද්දයක් ඇහුණ එකක් වුණේ. ඒ කියන කාරණා කල්පනා කරනකොට කනට සද්දයක් ඇහෙනවා කියන එකෙන් තොරව තව කෙනෙක් ඉඳලා. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයකුත් තියෙනවා. එතකොට යා සාසතයි. දැන් එහෙම නොවි කනට සද්දේ අන්න අනුවගමීති. කනට සද්දේ එක්ක ගියේ. අපි කොහොම කියන්නේ කනට සද්දේ යනකොට වඩා මයි කනට සද්දේ කියන එක යනවමයි. මගේ හැට රූපය කියන එක යනවා අපි හොයන්නේ කිව්වේ. හැබැයි අපි ඒ යෙදීම ඉන්නකොට හිම යන්නේ නැහැ. දැන් අපි මගේ හැට රූපයක් කියලා හිතන්නේ නැතුව යෙදීම හිටියොත් හොඳට හිතලා බලන්නකො. යෙදීම විතරක් හිටියොත් එහෙම මමයි ඇහැයි කියලා දෙකක් වෙලා නැහැ. මට පෙනෙච්ච දේ නේද? ඇහැට පෙනෙච්ච දේ මට පෙනෙච්ච දේ. මට පෙනෙච්ච දේ. ඇහැට කනට ඇහිච්ච දේ මට ඇහිච්ච දේ. මට ඇහිච්ච දේ. දැන් අපි යෙදීම හරියට හෙව්වොත් අපි ඇත්තටම බොරුවක් කරන්නේ කනට ඇහුණා කියලා. ඇහිච්ච දෙයක් කියලා. මටයි ඇහුනේ. මටයි ඇහුනේ කියන කාරණාව කොහොමත්තරදී තව පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කරාම කනටයි ඇහුනේ. එතකොට යෙදුනේ මට ඇහුණා. ඇත්ත කනට ඇහුණා. අපි තව ටිකක් දාගන්නවා මගේ කනට ඇහුණා. අපිට තව වැඩිපුර ටිකක් තියෙනවා මගේ කනට ඇහුණා කියලා. අර මට ඇහුණ කියන කාරණාවේ ඇත්ත කනට ඇහුණා කියන එක. ඒතර මම කො කතාව නැහැනේ. දැන් අපට මටනේ ඇහුනේ. අතීතේ ඇහුනේ මට. ඇත්ත කනට ඇහුනේ. ඒතර මම කො කතාව නැහැ. කනට ඇහුනේ කියන කාරණාව එතකොට කවුද කියන්නේ? ඒක මම කියන්නේ බෑනේ. ඒක මම කෝ. එහෙනම් ඇත්ත ඊතර වීම විතරයිනේ. සත්‍ය ඊතර වීම විතරයි. ආයෙ හිතලා බලන්න. දැන් ඔන්න අපි බණ අහන්තන ඔන්න මම පෙවුණානේ. රූපේ පෙවුණා. නමත් කිව්වා හරි ලස්සනයි මේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් පෙරවන කාටද වෙන්නේ? මටනේ. ඇත්ත ඒකනේ. මට පෙනුනේ. යථාර්ථය තවටියක් කල්පනා කරන්න බුදුබණ අතහරිමු. විද්‍යාවෙන් නේ බලමු. විද්‍යාවත් එක්ක යම් මැත්තකට. පෙනුනේ ඇහැටනේ. මට නෙවෙයිනේ. ඇහැට පෙනුනේ. එතකොට අපට ඉදුනේ මට පෙනුනේ. ඇත්ත ඇහැට පෙනුනේ. දැන් කොහොමද? දැන් ඇත්ත ඇහැට පෙනුනේ නම් අපට මට පෙනුණා නම් අපි ඇත්ත පැත්තට ලං වෙනකොට මම කොහොම කතාව නැහැ. ඇත්ත පැත්තට ලං වෙනකොට ඕනකින් තමයි ඇහැට පෙනුනේ කියලා. එතකොට එහෙනම් ඇහැට පෙනුනේ කියලා කිව්වේ කවුද? එහෙනම් මම බව යෙදෙන්නේ නැත්තම් දැන් ඇහැට පෙනුනේ කියන කතාව යෙදෙනවද? නෑ. අපි ඔය සත්‍ය තුළ හැම වෙලෙම ඉන්නවා. ඔය සත්‍ය තුළ කොහොමද ඉඳන්? මම නැති වුණත් නෙවෙයි, මම ඉන්නවත් නෙවෙයි. එකම කාරණාව කියන්නේ මුලාව කියනවා කියන එක විතරයි. සමහරවිට දැන් සාමාන්‍ය කියන කාරණේ තේරෙනවා. කියන්නේ
මොකද මේකේ කියු විදිහට අර මම ඉස්සර කිව්වා තමයි දැන් අතීතයේ දෙයක් නේ දැන් අපි දැන් අතීතයේ දෙයක් අරගෙන දැන් දෙයක් දකින්න දෙයක් දැකලා මේ මැනීමට යන්නේ. දැන් ගානකට ඉස්සර කිව්වා වගේ මේ ඒක මේ අර මම කිව්වා මේ ගානකට කියපු දේ මේ අර මට එහෙම දැන් කියනකොට මට හිතුණා මේ ඒකේ ඇත්තටම සංසි කියනවා වගේ මේ ගන්න දෙයක් නෑ මේක මුලාවක්ම තමයි. හැම වෙලාවෙම මුලාවක් තමයි. හැම වෙලාවෙම මුලාවක් නෙමෙයි. ඒ වුණාට දැන් කොහොමද මේක මේ දිගට පවත්වාගෙන යන්නේ එහෙම එක මුලාවක් කියලාම දකින්නේ කොහොමද කියන එක මේ අන්න ඒක තමයි හිතීමේ ගතිය වැඩි වෙන්නට ඕන. දැන් ඔක දකින්න තියෙන ප්‍රඥාවෙන්නේ. දැන් හිතීම කියන සංසද දැන් මේකමද හිතන්නේ. යෙදෙන එක. යෙදෙන එක හිතන්න. ඒ කියන්නේ දකින්න එකම දැන් දකින්න එක ඇහෙන එක. ඔව්. යෙදෙන ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් සත්‍යවාදී උපරිම වෙනකොට එයාගේ හිතීමේ ගතිය වැඩි වෙනවා. හිතීමේ ගතිය වැඩි වෙනකොට ප්‍රඥාව වැඩි වෙනවා. එතකොට තමයි ඔය කර්ම දකින්න පුළුවන් තෝරන්නේ. දැන් අපි දැන් ඇත්තටම ගත්තොත් ඒ කාලේ අය ඉපදුනේම අසාමාන්‍ය විදිහටනේ. එතකොට එහෙනම් අපට ඒ දහමට යොමු වෙන්න අපේ අසාමාන්‍ය ගතිය නැතුව තියෙද්දි අපට කොච්චර හිතන්න ඕන වෙයිද? අපට ගොඩාක් හිතන්න ඕන වෙනවා. එතකොට හිතීම කියන කාරණාව අර දැන් අපේ මනස අනුව අපට එකපාරටම සම්පූර්ණ කරන්න බෑ. ඒකත් එක දිගට කරන්න බෑ. ඒ නිසා තමයි ඇත්තටම එක වැඩපිළිවෙළවල් බුදුරණවහන්සේ වෙන්නපු කරුණෝ ඒවා එක්ක අපි හැබැයි අපි හැම වෙලේම රිවර්ස් පැත්තට යන්නේ නැතුව උපකාරයක් පිණිස හැම එකම කරන්න. දැන් අපි හිතන්න හැම වෙලේම බෑ ධර්මයට හැම වෙලේම බෑ කියලා ආපස්සට යන දේවල් කරොත් එහෙම මේක වර්ධනය වෙයිද? හිතන එක නෑ. හිතන එක වර්ධනය වෙන්නේ නෑ. හිතන එක වර්ධනය වෙන නම් ඒකට උපකාරයක් වෙන තමයි තුට්ටි කරන්නේ. ඒකට උපකාර පිණිස කරනකොට අන්න ඒ උපකාර පිණිස කරන දේවල් තුලින් ඇත්තටම වෙන්නේ වැඩෙනවට වඩා අර බික්කුණු පස්සේ සූත්‍රයේ තියෙන්නේ. දරතයක් ආවම අතිපට්ඨානෙ වඩද්දී ප්‍රනීත පණිහිත පිළිట్లా භාවනා කරන්න ඕන කියලා. වැඩෙනවා කියන එක නෙමෙයි. දරතය අයින් වෙනවා. දරතය අයින් වෙලා නැවත අතෙන් දියුම් වෙනවා. හැබැයි දරතය අයින් කරන්න කියලා අපි වෙන දේවල් කරන්න ගියාට පස්සේ ඒකෙන් අපි ජීවිතේ පස්සට යන්නේ. එතකොට වෙන්නේ අරක වර්ධනයක් වෙන්න උපකාරයක් වෙන එක නෙමෙයි. අන්න ඒක තමයි අර පැවිද්දේ තියෙන වටිනාකම තියෙන්නේ. එතනදී අර ඒ පැත්තට එන දේවල්මනේ කරන්න තියෙන්නේ. එතකොට අර අනිත් පැත්තට එන දේවල් ටික කරන්න තියෙන ඉඩ අඩු. ඒක සම්විධානයෙන් ගන්න කොහොනේ හරියද දැන්. මොකද වෙන දෙයක් වැදගත් නෑ ධර්මයේ තමයි වැදගත් වෙලා. දැන් ඇත්තටම හරිම පැවිදි ජීවිතය අපි ගත්තොත් එහෙම මම ඒක පින්ඩපාත ගැන කිව්වේ පින්ඩපාත යනකොට පැවිද්ද කියන එක හොඳට දැනෙනවා. ඒ කියන්නේ අනුන්ගෙන් නේ ඉල්ලගෙන ගන්න. ඒනවලට අතහැරීම කියන එකත් එක්ක පැවිදි බව හොඳට දැනෙනවා. ඇලීම කියන එකට ඉඩ අඩු වෙනවා. ඊළඟට වතපිලිවෙත කරනකොට තමන්ගේ වැඩ කියන එකට ඉඩ අඩු වෙනවා. ඊළඟට ඒ වගේ ගුණධර්ම වැඩෙනවා, සිහිය වැඩෙනවා. ඊළඟට මේ හැම එකක් එක්කම ජීවිත පැවැත්මත් එක්ක ඉන්නකොට මේ උපකාරක දේවල්මයි වැඩි. එතකොට හිතන්න හරිය පහසුයි. නැත්තම් අපි දැන් වර්තමානයේ ගත්තොත් එහෙම ලොකු වැඩ බදාගෙන ද්වේෂය ඇවිස්සෙන විදිහට, රාගය ඇලීම ඇවිස්සෙන විදිහට. දැන් ඒව කටයුතු කරනකොට ආයි හිත පිරිහෙන පැත්තට යයිද දිවෙන පැත්තට යයිද? පිරිහෙන පැත්තට යන්නේ. දැන් හිතන්න පෙළඹෙන්නේ මොනවද? එක්කෝ ඒ වැඩ කරන විදිහ, එක්කෝ ඒ අපි හිත ඇලීමත් එක්ක කටයුතු කරන මොනවද නම් ඒකට යමු වෙන විදිහ. දැන් හිතන්නේ මේ පැත්තනේ. අර පැත්ත හිතන එක අඩු වෙනවා. ඉතින් ඒ නිසා එක දිගට කරන්න පුළුවන් කියන එකක් නැහැ. ඒකයි බුදුරණවහන්සේ අර මේ ඇත්තටම අර නිස්සය කියන කාරණාව විරණකට ගියත් නිස්සය ගන්න කියනවා. නිසාචාර මේවා අපි හිතන්නේ නිකන් මේ අමුතු කියන්නේ අමුතු මේ අර කියන්නේ ඒකට රඟපෑමක් වගේ නිකන් අමුතු දෙයක් කියලා අපි හිතන්නේ.
දැන් අත නිශ්චය ගන්න කෙනෙක් නැහැ එහෙම. අද වෙන තැනකට ගියාට පස්සේ නිශ්චය ගන්න මම ආචාර්ය වෙනවා කියලා ආචාර්ය වෙන්න කියලා කිව්වට ආචාර්ය වෙන්න ආචාර්ය පුරුසුත්වයක් තියෙන කෙනෙක් වෙන්න එපා. ඉතින් අද එහෙම දෙයක් නැහැ. නැත්තම් බුදුරණවහන්සේ එක රැයක් නිශ්චය නැතුව ඉන්න එපා කියනවනේ. ඒ කියන්නේ ආචාර්ය කෙනෙක්ගේ අසුරන් නැතුව එක රැයක් ඉන්න එපා කියනවා. එක රැයක්. ඒක අවුරුදු 5ක් යන අනිවාර්යයෙන්. දැන් ඒ කාලේ කියන්නේ මේ කාලේ මේ කාලේ. එතකොට අර ආචාර්ය කෙනෙකුගේ වැදගත්කම කොච්චර තියෙනවද? තමන්ගේ ආචාර්ය නැත්තම් කොහෙට ගියොත් එතන ආචාර්ය කෙනෙක් තෝරගන්න කියනවා. ඒ රේ. එතකොට ඒ ආචාර්ය කියන විදිහට තමයි ඉඳ තියෙන්නේ. ආයෙ වෙනතන ගියට පස්සේ එතන ආචාර්ය කෙනෙක් තෝරගන්න කියනවා. ඒ ආචාර්ය කෙනෙක් තියෙන්නේ. හැබැයි ඉතින් ඒ කාලේ ආචාර්යවරු ඔක්කොම එකයි. අන්න ඒකයි ඉඳ තියෙන්නේ. දැන් වගේ නෙමෙයි. ඉතින් අන්න ඒකත් එක්ක හොඳට තේරෙනවා නේද මේ හික්මෙන්න. ඒකෙදි පුදුම විදිහට අපි පිළිගන්න දෙන්නේ නැතුව බුදුරණවහන්සේ සියලු වැඩ පිළිවෙල දීලා තියෙනවා. සමස අතීතයට අනාගතයට නාමනාගමේදී ඒක කියද්දී රළු මට්ටමින් හිතුවොත් අර නිකන් අර මනෝලෝකේ ඉන්නා වගේ එකක් නෙවෙයිනේ දැන් අර සූත්‍රක තියෙන සන්නසර ආනාපාන සතිය අර ලෝකෙ මට්ටමින් වඩන එක අතීතයට යන්න අනාගතයට යන්න මට මතක නැහැ රිට. දැන් එතන තියෙන්නේ අර කුසල් පැත්තට නෙවෙයි අර සතිය සමතයක් එක්ක එතන තියෙන්නේ අර අතීත අනාගතයට යම්ම තමයි සනසේ ඒකෙන් එතන තියෙන අතීත කාමයන් ගැන ඔහොම තියෙන්නේ නේ. අතීතේ කාමයන් ගැන අපේක්ෂාවක් නැහැ ආධ්‍යාත්මික ගැටෙන්නේ ඔන්න ඔය වචනයක් තියෙනවා. එතකොට එතන තියෙන කාරණාව දැන් මේ සෝතහඳුරනවා වගේ අන්නේ ගොරෝසු මට්ටම. ඒ කියන්නේ ගොරෝසු මට්ටමින් අතීතයේ කියන කාරණා කතාව නැති එක. දැන් සිහිය කියන කාරණා. හැබැයි හුස්ම රැල්ල ප්‍රීතියක් කියන බව කොහොමද ආන්නේ? තව යථාර්ථයෙන් අප හොයන්නේ කිව්වොත් හුස්ම රැල්ල ප්‍රීතියක් කියන බව දැන් අපිට මනින්න විදිහ දැන් අපි අලුත්ම නම් මනින්නේ කොහොමද මොහොතට? අලුත්ම නම් මනින්න බෑනේ. අතරාට පුජ්‍යල සාපේක්ෂත්වයෙන් හරි. එතකොට ලෝකේ පැත්තෙන් හරි. මම කියන්නේ අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා, අනාගතයක් තියෙනවා මම ඉන්නවා. එතනදී හරි. දැන් අපි මේකයි අතන වෙන යථාර්ථවාදී බවයි පටල ගන්න හොඳයි. ඒ කියන්නේ අපිට මොනවාරි යමක් පේනවා දැන් දර්ශනයකින් ඉන්න කෙනා කතා කරන්න බෑ. අපිට යමක් පේනවා නම් ඇහෙනවා නම් එතන අතීතෙට එහෙම කියනවා. කෙනාට පෙනෙච්ච බවක් ලැබෙලා නැහැ. අපි ගත්තොත් පේනවා. පෙනෙන දෙයක් නැහැ. එයා අතීතේ එක්ක නැහැ. පෙනෙන දෙයක් එක්ක. හැබැයි එයා ඉන්නවනම් පෙනීම කියන කාරණාව කියන්නේ පෙනීම කියන නිර්වචනයක් ආවේ කොහොමද? ඒ කියන්නේ අපි පේනවා කියලා මොකක්වත් පෙනෙන වස්තුවක්වත් නම් කරන්නේ නැහැ. මේ පෙනීම. පෙනීම නම් උනේ පෙනීමට ගියාට පස්සේ තව කෙනෙක් මනින්න ඉඩක් නැති වුණොත් එහෙනම් පෙනීම කියන කාරණාවක් හදෙනවද? අන්න දිට්ඨි මතන් කියන්නේ. ප්‍රශ්නයක් අහනවා කොහොමද? අමද්දසේ අන්තිම උත්තර දෙන්න. සතරහත විපස්සති කරන්නේ කොහොමද? පච්චුප්පන්නං කියව ධම්මං තතසි විපස්සති. හසින්ද කියන විශ්වාසය. හරි කවන්නේ කවුරුද කියන අමද්දසේ තු? ඒක දැන් වර්තමානයේ ධර්මස දකින්නේ අනිත්‍ය කියලා දැකීම කියන එක. මේ තව හිතලා කියන්නේ. ඒක අපි ලෝකේ මට්ටමින් හරි. තව හිතලා කියන්නේ. දැන් අපි හැමෝම කතා කරනවා. විපස්සනාවන ශාසනය හරි කියලා නේ.
එතකොට සත්‍යත්‍ය පච්චුප්පන්නං කියවදම සත්‍යත්‍ය විපස්සති කියන කාරණා අද කරපු සූත්‍රයත් එක්කම තමයි අහන්නේ. අද කරපු සූත්‍රයත් එක්කම සැබෑම අර්ථානිද භාවයත් එක්ක අපි කොහොමද අසීම දැනීම දැන ගැනීම ඒක විමසනවා මම හරියටම අහන්නේ අපි මොකක්වත් කරන කාරණාවෙන් තොරව විපස්සති කියන කාරණාවේ සැබෑම සිදුවීමේ අර්ථය. ඒ කියන්නේ විපස්සති සිදුවීමේ අර්ථය. විපස්සති කියන්නේ සිදුවීමක් නේ. විපස්සති කියන සිදුවීමේ අර්ථය. ඒ කියන්නේ අපි මානසිකාර කිරීම අපි හිතන්නේ යොමු වීම කියන එකක් නැතුව විපස්සති කියන කාරණා දැන් ඇත්තටම මේ කියපු කතාවේදී ගොඩ නැගුණා. දැන් මම දේශනාවේදී කියපු කාරණාවෙත් ටිකක් ගොඩ නැගුණා. එතකොට සංස් දැන් අතීතයත් එක්ක යෙදීමක් එක්ක දැන් ඉන්නේ නැත්තම් අනාගතය ගැන එන්නේකුත් නැත්තම් ওই දෙකේ ඇරෙන්න වර්තමානයේ කියලා ලැබීමක් එන්න විදියක් නැහැනේ. එතකොට ඒක නිකන් අර පිටින් කියන කතාවක් විතරයි. මම සිද්ධියක් අල්ලා කියන්නේ. දැන් මේ සූත්‍රයේම සිද්ධියක් කාණ්ඩ සද්දයක් ඇහෙනවා කියන සිද්ධියක් අල්ලලා මම අර ටිකක් විග්‍රහ කරේ. කාණ්ඩ සද්දයක් ඇහෙනවා කියන සිද්ධියක් අල්ලලා නැත්නම් ඇහැට රූපයක් පේනවා කියන සිද්ධියක් අල්ලලා කන් ශබ්දය මට දැනෙන්නේ නැත්නම් කනට දැනෙන්නේ. ශබ්දයයි මමයි නැත්නම් ශබ්දේ කනට දැනෙන්නේ. එතකොට ශබ්දේ කනට ඇහෙනවා නම් ඒක ලැබෙන්නේ ඒක දැනගන්නේ මමද. එතකොට මම නැත්නම් කනයි ශබ්දේ හම් වෙන කාලේ ටිකක් හොඳයි ડોක්ටර් කිව්වා. තව ටිකක් කියන්නේ. එතකොට ඒකෙදි ඊතර වීම කියන අර්ථය, මනින්නේ කියන අර්ථය, දකින්නවා කියන අර්ථයේ දකින්නවා කියන එක පිටින් කතා කරන්න වෙන්නේ. දකින්නවා කියලා. එතකොට එතනද සිදුවීම ඊතර වීමයි කියන එකම තමයි. ඒ ටික තව ටිකක් ડોක්ටර් කිව්වා හරි. ඒ කියන්නේ වර්තමානයේ දැක්ම කියන්නේ පච්චුප්පන්න ඒ සියලුම වචන පච්චුප්පන්න වචනේ අර්ථය ඉස්මතු වෙන්න. ඊළඟට මනින්නේ කියන අර්ථය ඉස්මතු වෙන්න. ඊතර වෙනවා කියන අර්ථය ඉස්මතු වෙන්න. සක්කාය නිරෝධය කියන අර්ථය ඉස්මතු වෙන්න. කොහොමද අතීතනාගත වර්තමාන කාලයේ ගැනීම ඉක්ම වෙන්න. ඔන්න ඔය කරන ඔක්කොම ඉක්ම වෙන්න තව ටිකක් ඒ කියන්නේ විදිය හරි. මල්ලි කන ශබ්දේ මම ඒ තුඩම නැති කනකුත් ශබ්දේ ඔව් නැති වෙනවා කියන වචනේ දාන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඇතයි දැන් කන මම ડોක්ටර් කීප එකට මම කියන්න. මම අලුතෙන් මොකද කියන්නේ? ඇහෙනවා කියන්නේ ඇහෙන්නේ අපි හරීම යෙදීමත් එක්ක ගත්තාම කනට නෙමෙයි මට. මට නෙමෙයි. දැන් කනට ඇහුණා නම් කන උත්තර දෙන්න බැහැ. මොකක් හරි ගන්නවා මටයි ඇහෙන්නේ. එතකොට දැන් අපි ගොඩාක් මම මේ අහන කාරණාව උපරිම සත්‍යවාදී බව කියන්නේ විමුක්තිකාම චින්තනයක්. නැත්නම් අපිට තව තියෙනවනේ ඇහෙන දේවල් විග්‍රහ කරන්නේ කන නෙමෙයිනේ මමනේ මනසනේ. ඒකෝට දැන් එච්චර එහාට යන්න අවශ්‍ය නැහැ. මොකද විමුක්තිකාමී නිසා හරි ඒ හිතිල අතහැරලා තියෙන්නේ. මේ කියන්නේ ඇහෙන දේ විග්‍රහ කරන එක.
දැන් කනට සද්දය ඇහෙන්නේ කියන එක නෙමෙයි යෙදීම මටයි සද්දය ඇහෙන්නේ. මටයි සද්දය ඇහෙනවා කියන කාරණාව සත්‍යවාදී භවයේ කෙනෙක් හොයන්න ගියාම ඇත්තටම සද්දේ ඇහුනේ කනටනේ. ડોක්ටර් කිව්වෙත් ඒක කනටයි සද්දය ඇහුණා. ඒතර කනට සද්දය ඇහුණා නම් මම කියන කාරණාව එක්ක කනම වෙන්නට ඕනේ. නැත්තම් මම කියන කාරණාව කණෙන් වෙන්ව තියෙන්නට ඕනේ. කණෙන් වෙන්ව මම කියන කාරණාව තියෙනවා නම් කොහෙද තියෙන්නේ? ඕකේ ඉපරිම විතර තමයි ආත්මන් කෙනෙක් ඉන්නේ. උත්තරයක් නැහැනේ. අනිවාර්යෙන් ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තමයි මේ සියල්ලම ගෝචර වෙන්නේ. ආත්මය වෙනම ඉඳලා ආත්මයට තමයි කන ආත්මය ඇති කරගෙන ආත්මයේ කනයි දෙකම එකතු තමයි සද්දය අහන්නේ. එතකොට ඇත්තට මේ කාරණාවේ වේදේ තියෙන එක අපේ පැවැත්ම කියන එක වචන එක හරියි. පැවැත්ම කියන නිර්වචනය කරතම වෙන විදිහක් නේ. ඒ කියන්නේ එයාලගේ නිෂ්ඨාව ආත්මයක් තියෙනවා. දැන් ඒක අපි තව ප්‍රශ්න කරගෙන යන්න ගියොත් එහෙම ඒ කියන්නේ ඒ ආත්මය කියන කාරණාව නැත්නම් මේ මම කියන කාරණාව කොහෙද තියෙන්නේ? ඉබේද හටගන්නේ? ඒකට උත්තරයක් නැහැ. හැබැයි අපි හොඳට කල්පනා කරලා බලුවොත් අපට ඇහැ, කන, නාහය, දිව, කය, මන මේ වගේන් තොරව අපට කතරක්වත් මම කතාවකුත් නැහැ. එහෙනම් ඒකෙන් යන්න ඉඩ තියෙනවා. එහෙම මම කියන එකකට ඉඩක් නෙමෙයි. එහෙනම් ඇහැම මම වෙලා, කනම මම වෙලා, නාසයම මම වෙලා, දිවම කයම මම වෙලා. ඒකත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඇහැම මම වුණා නම් එහෙනම් ඇහැයි කනයි නාසයයි දිවයි කයයි මනසයි ඔක්කොම එකම එක් වෙන්නට ඕනේ. එකම එක් වෙනවා නම් එකමමට වෙනස් වෙන කියන්නේ ඇහැට රූපනේ ගෝචර, කනට ශබ්ද ගෝචර, නාසයට ගන්ධ, දිවට රස. එතකොට එහෙනම් මේ මගේ ක්‍රියාකාරීත්වයන් වෙනස්. එහෙනම් එක එක දේවල් ගෝචරයි. එතකොට අපට ආය යනවා මේ වගේ තුනක් ඉන්නවා කියලා. දැන් ක්‍රියාකාරීත්ව වෙනස් වෙනකොට ආය වෙනම එකක් ඉන්නවනේ. එහෙනම් ඒ වෙනමමට යන්න බැරි නම් එහෙනම් ඇහැම මම කියන එකත් කනම මම කියන එකත් ඒක ගන්න බැරි වෙනවා. මොකද මේ වෙනින් වශයෙන් ගෝචර ස්වභාවයල්නේ තියෙන්නේ. එහෙනම් එහෙමත් යන්න බැරි වෙනවා. එහෙනම් ඇත්තටම බැලුවොත් එහෙනම් මේ සිදුවීම කනටයි සද්දය ඇහුණා. එතකොට අපි ගත්තා මට සද්දය ඇහුණා කියලා. මට ගත්ත නෙමෙයි යෙදුණා. මට සද්දය ඇහුණා කියලා. ඇත්තම එක කනට සද්දය ඇහුණා. දැන් එහෙනම් ඔන්න හොඳට හිතන්න කනට නම් සද්දය ඇහුනේ. මම කියලා ගැනීමේ සුදුසුත්වය කොහෙද තියෙන්නේ? මම කියලා ගැනීමේ සුදුසුත්වයක් කොතන හරි එනවා. දැන් වෙනම ඉන්නවා කියන කතාව කතා කරන්නත් බැරි වුණා. කනමයි මම කියන කතාව කතා කරන්නත් බැරි වුණා. එහෙමනම් ඇහැට කනට සද්දයක් ඇහෙනවා කියන සිද්ධියේදී මම කියන ගැනීම සුදුසුත්වයක් කතා කරන්න බැහැ නේද කොහෙවත්? එතකොට එහෙම මම කියලා ගැනීම සුදුසුත්වයක් කතා කරන්න බැරි නම් කනට සද්දය ඇහෙනකොට කනට ඇහුණ සද්දය කියන කාරණාව එතෙන්ද විතරක් සීමා වුණා නම් කනට සද්දයක් ඇහුණා කියන එක කොහෙන්ද ආවේ? එන්න බෑනේ කන්නේ. එන්න බෑ. දැන් කතා ඉවරයි. දැන් ආයේ මොකද කතා කරන්නේ? දැන් මම කියන කතාවක් නිස්සරබහ කරගන්න ගියා. ඒ කතාව දාලුනේ නෑ. දැන් කනට සද්ද හැමෝන එක හරිනේ. දැන් ඔය සිහිය, ඔය හිතීම, ඔය යමුව තිබුණොත් දැන් මොකකද ආයල්ලන් තියෙන්නේ? ඔය කාරණා දකින්නේ කවුද?
අපි යන්නේ ওই කාරණා දකින්නනේ. අපි යන්නේ ඔන්න ඔය සිද්ධිය දකින්න. ඒ කියන්නේ කොච්චර හිතවත් මේ ආත්ම නැහැ කියලා. ඉන්නෝ ආයෙත් අපි ওই කාරණා දකින්න යනවා. ඒ කියන්නේ මම නැතෝ දකින්න උත්සාහ කරලා මමම දන්නවා දකින්න. මමම යන්නේ. එහෙනම් බලන්න බුදුරණවහන්සේ ප්‍රඥාවන්තයාට ධර්මයේ කියලා කියන්නේ අර හිතීමම දිගට තියෙනවා නම් ඒකින්ම වර්ධනය වෙන්නේ එයාට කිසිදු විදියකින් ආපස්සට එකකට යන්න ඉඩක් නැහැ. ඔය වෙන විදියට තමයි කියන්නේ විපස්සති කියලා. අපිට ඕනේ වෙනම එක්කෙනෙක් විපස්සනා කරන්න. නැද්ද? වෙනම එක්කෙනෙක් විපස්සනා කරන්න ඕනේ. ඉතින් එයා විපස්සනා කරනකොට මොකද වෙන්නේ? එයා නිවන් දකිනවා. ඉතින් එයා නිවන් දකිනකොට එයා ස්ථිර වෙලා. ඉතින් මරණින් මත්තේ උපදිනවද? ප්‍රශ්නේ හරි නේද? එකක් ඕනේ. මරණින් මත්තේ උපදින්නේ නැද්ද? ඔය ප්‍රශ්නයක් ඕනේ නැද්ද? ඒ දැන් මේ මම විපස්සනා කරනකොට මොකද වෙන්නේ? විපස්සනාවෙන් අල්ලගන්නේ නැහැ. කවුද? මම අල්ලගන්නේ නැත්තේ. ඉතින් අන්න මම නිවන් දැක්කා. මම උත්තම පුරුෂයා. අවසාන උත්තම පුරුෂයා. දැන් මම උත්තම භාවයටපත් වුණා. විදර්ශනා කරලා. දැන් මෙයාට මොකද වෙන්නේ? එයා ඉන්නවනේ. මරණින් මත්තේ උපදිනවද? ප්‍රශ්නයක් එනව නේද? මරණින් මත්තේ උපදින්නේ නැද්ද? ප්‍රශ්න එනවනේ. මරණින් මත්තේ උපදිනවයි නෑයිද? උපදින්නේ නැත්තිත් නෑ, උපදින්නෙත් නෑ. ඔය ප්‍රශ්න හතරෙන් එකක් මෙතෙන්ද ගොඩ නැගිනවමයි නේ. කියන්නේ මේ යටින් අල්ලගෙන මේ යටින් අතෑරලා. අව්‍යාකත කියන්නේ ලෝකයට දැන් ඔක අව්‍යාකතයි කිව්වට අහු වෙයිද? ඒ ලෝකයට තියෙනවනේ මේ වෙනම ආත්මගේ මේ කියන්නේ මේ විතර උත්තමත්වයේ තියෙනවනේ. ඉතින් එහෙනම් මේකට අව්‍යාකතයි කිව්වට ඒක අව්‍යාකතයි කිව්වට තේරෙන්නේ නැහැ. එහෙනම් අර චින්තනයේ එද බලන්න ඉතින් ඒ චින්තනය අපිම අල්ලගෙන අපි මේ චින්තනය කියලා දාගෙන අපිම හිතනකොට ආත්ම නැද්ද? ආත්මනේ නේද? මම බද්දේකට සූත්‍රය යනවා හිතන නැහැ. මම බහාර සූත්‍රනෝ හිතනවා. දැන් අපිට තියෙනව නේද? ඒ බහාර සූත්‍රයට අනුව හිතන කච්චාන බද්දේකට සූත්‍රයට අනුව හිතන ඒකට නම් අපිට දකින්න පුළුවන් ආත්මන් සියුම නැද්ද? ආයින්නවනේ. එතකොට නම් බලන්න බුදුරණවහන්සේ කොච්චර සාධාරණ බාහිර නැමීම කියන කාරණා වෙන කෙනෙක්මයි සම්පූර්ණයෙන්ම ඉන්නේ පොඩ්ඩක් හරි අපට තියෙනවද බලන්න. පොඩ්ඩක්වත් අපට නෑ. සම්පූර්ණයෙන්ම බාහිර. ඒ කියන්නේ බාහිර කෙනා හිතවනවා. ඇත්තනෝ හිතවනවා. බාහිර කෙනා. ඇත්තනෝ හිතවනකොට අපට අර සද්ධාරුචනසු ආකාර පරිත්‍යාග දිටිනිඥානක්කන්තිය ලැංගන්න එකක් නෑ. අන්න ඒකයි ඊතර වෙන්නේ. දැන් මේ පහෙන් අපි ගන්න නැත්නම් මේ මනසට නෑ අදින්නේ. මනසක් ගැන කතාවකුත් නෑ. කියන්නේ එහෙමයි. ඒත් ඔය විදිහටම හිතන්න ඕනේ. නෑ කියලා ගත්තේ කවුද? මමනේ. ඒක නෑ කියලා ගත්තා යමනේ. එහෙනම් අර හිතීම තමයි දිගට තියෙන්න ඕනේ. අනුගත වීමෙන් පටන් ගන්න. එතනින්ම පටන් ගන්න. ඒ ගැන තියෙන විශ්වාසය ඒ කියන්නේ ඒකට විචිකිච්ඡාව තිබුණොත් මේකද මේක හරියද මේක කරනද මේක මෙහෙම කළොත් හරියද මෙහෙම වෙයිද මේ කියන්නේ ධර්මයේමද මේක එහෙම හිතන්න ගියොත් එතනින්ම සත්‍යවාදී නැති කෙනානේ. අත්‍තර සත්‍යවාදී කෙනාට සත්‍ය ධර්මයක් කියන්නේ හිතන දෙයක්ම තියෙන්නේ. එතකොට විචිකිච්ඡාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ විචිකිච්ඡා නීවරණය. ඒ කියන්නේ නැහැ. සංයෝජනය කියන කතාව තියෙන වෙනම විදිය. අර නීවරණය එන්නේ නැහැ එතකොට. නීවරණය එන්නේ නැත්නම් මොකද ඇත්තටම අනුගත වීම කියන්නේ නීවරණ ඉක්මවීමනේ. ඉක්මන ස්වභාවයක් කියනවානේ. එතකොට එහෙනම් ඒ නීවරණ දෙන්නේ නැහැ. අන්න ඊතර වීම කියන්නේ. නැත්නම් අපට ඇත්තයි කියලා බහැ ගන්න එක කොහෙන් හරි යනවා.
ඒකට එතන දැන් අතීතයේ කියන සිද්ධියක් අපිට හම් වෙනවා. එන මට හම් වෙනවා ඒ දේශනාවේ අතීතයක්. මට ඒ දේශනාවේ හම් වෙනවා අනාගතයේ පැතීමක්. මටම හම් වෙනවා වර්තමානයේ විපස්සේ කියන්නේ විශේෂයෙන් දෙකීමක්. එතකොට මේ දේශනාවේ අර්ථාන්විතභාවයේ තියෙද්දි මේ දේශනාවේ අර්ථාන්විතභාවයට ගියපුවාම කොහොමද මම කියලා ගන්න එක සුදුසු නැහැ. කියන්නේ කොහොමත් ඒක එදෙන්නේ. මෙතන දේශනාවේ අර්ථය කියන්නේ ඒ අර්ථයටම ආයි ගිහිල්ලා බැලුවොත් අතීතයේ කියන කාරණාවක් හරි අනාගතයේ පතන එකක් හරි වර්තමානයේ ඉන්න එකක් හරි විග්‍රහ කිරීමකුත් නෙමෙයි. ඒ දේශනාවත් කියනවා. එතකොට දැන් මේන් බලපුවාම මේ ඒ කියන්නේ අර සංකල්පය කියන එකෙත් සංකල්පයක ඉඳලා බලනවා මේ. සංකල්පයක් බව සංකල්පය කියන්නේ සංකල්පයක් නෙවෙයි. එතකොට ඒ සංකල්පේ දිහා තව සංකල්පකින් බලන එච්චරයි. ඒ දේශනාව සිතුවිල්ල වෙලා අපි මනසින් මුල් කරගෙන අපි සංකල්පයකින් ඒකට විග්‍රහ කරනවා. හැම දේශනාවක්ම එහෙම බලන්නේ. හැම දේශනාවක්ම ගන්නේ දැන් සිද්ධියක් පෙන්වන දේශනාවේ. අතීතය අනුව යෑම. අනාගතේ පැතීම. පත්‍යුප්පන්නේ දැකීම. ඔක සූත්‍රයක් විතරනේ. අපි සුතේ අර්ථය කරගන්නවා. අර්ථය කරගන්නේ මොකද? ඕන අතීතන යන්නේ අර විදිහනේ. ඔන්න 60 රූප වෙන හැටි. අනාගතේ පතන්නේ මේ විදිහට. දැන් අපට සුතේ අර්ථයක් කියලා නේද ඒක තිබ්බ කරා. දැන් මේකේදි සිදු වෙන්නේ මේ සුතේ අර්ථය ඊතර වෙන එකද නැත්නම් මේකේ අර්ථය මට ලැබෙන එකද? ඊතර වෙන එකනේ. දැන් අපට ඒකේ අතීතේ යන විදිහත් හම්බ වෙනවා. අනාගතේ පතන විදිහත් හම්බ වෙනවා. වර්තමානයේ දර්ශනා කරන විදිහත් හම්බ වෙනවා. දැන් අපට පුළුවන් අතීතය යන්නේ නැතුව අනාගතේ පතන්න නැතුව වර්තමානයේ දර්ශනා කරගෙන නිවන් දකින්න. කවුද? මම. හැම සූත්‍රයකම ගත්තොත් ඇත්තටම සිද්ධියක් වෙන විදිය පෙන්වන්නේ. වෙන විදිය පෙන්වන එක අපට වෙන විදිය බවක් වෙලා. තව කෙනෙක් පැත්තකින් බලනවා. හැම එකම දෙන්නේ අපට. ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි ඇසේ විඥානය. අපට මම ඉන්නවා. ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි ඇසේ විඥානය. දැන් අපට වෙන අපි ඉඳි තමයි ටික වෙලා තියෙන්නේ. ඒක නඩේ තියෙන්නේ. ඉතින් එහෙනම් වේදය හොයාගෙන ගියාය කොච්චර බුද්ධිවන්ත කොච්චර හිතලා තියෙනවද? ඇයි යාරට මෙයා හම්බුණානේ. අපට මෙයා අපි බොරු කියනවානේ. අපි බොරු කියනවා නෑ අපි බොරු අපි ගත්තේ නෑ හිම කියලා. එයාලට ආත්මෙන් හම්බෙන්නේ. සවනසේ සූත්‍රය කච්චාන් සවනසේ කියන විදිහත් ගත්තම මට මතක් නෑ. අත්තං අහම් පජානාමි කියලා කියන්නේ පටන් ගන්න සවනසේ. ඒකල අර විස්තරය කරද්දී අර යෙදෙන විදිය කියන්නේ පජානාති කියලා කියන්නේ නැත්නම්. ඔව්. මම පජානාමි කියලා කියන්නේ නැහැ. මම මේ කතාවක් නෑ. දැන් අපි ගත්ත මම හැම වෙලෙම ක්‍රියාවන් හොයන්නේ කියන්නේ. දැන් අපි ගත්තත් උයනවා. සිද්ධිය උයනවා. හරි උයනවා කියන එක විග්‍රහ කරන්න කිව්වොත් එහෙම. විග්‍රහ කරන්න බෑ. හාල් හොදනවා, රයිස් කුකර් එකට දානවා. දාලා තැම්බෙන්න තියනවා. එළවලු කපනවා. දැන් අපි මේ උයනවා කියන සිද්ධියද නැත්තම් වෙන පැත්තක ඉඳලා අපි වෙන කරුණු බලනවාද? වෙන කරුණු බලලා වෙන පැත්තක ඉඳලා. අන්න ඒ වගේ ඇහැට රූප පේනවා. දැන් අපි කරන්නේ සිද්ධිය ඇහැට රූප පේනවා කියන එක වෙලා තියෙන්නේ. අපි වෙන පැත්තක ඉඳලා අරක බලනවා. එතකොට ওই සිද්ධිය ගැන හිතන්න ඔතෙන්ද මේ ඇත්තටම පුදුම තීව්‍ර සිහියක් ඕනේ.
තියුණු 100ක් අර අස්ලෝමියක් 100ට පල්ලා විදින උපමාව පෙන්වන්න යන්නේ ඒකයි. 100ක් වීරියක් වුණා තනි කර හිතන විදිහක් එක්ක යොමු කිරිල්ලක්මයි. ඒ කියන්නේ හිතන විදිහකට ඒ කියන්නේ ඒක අපට හුරු කරගන්න තමයි අර අපේ ජීවිත පැවැත්ම තුළ මොනතර නිතරම කියන්නේ හුරු කරන්න ඕන කියන. එහෙම හුරු කරන්නේ නැතුව තියෙද්දි අපේ දැන් අපේ ප්‍රධාන වෙන්නේ කන සාමාන්‍ය මිනිස්සෙක්ගේ කන එකටත් වඩා ඊළඟට සාමාන්‍ය ජීවිතයක් ගත කරන එකටත් වඩා සාමාන්‍ය මිනිස්සෙක්ගේ ප්‍රධාන මතවාදය. ඕනම කෙනෙක්ගේ සාමාන්‍ය මතවාදී මතේ ප්‍රබලයිනේ. මොනවා හරි සියුම් හරි හැඟීමක් එක්ක. එතකොට දැන් මේ ධර්මයේ කියන කාරණාව එක්ක යෙදෙන්නේ මතවාදයේ ඛණ්ඩණය වෙන එකටනේ. ඒක ගොඩක් අමාරුයි. එතකොට අපේ ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක අපට හදන්න බැයි නා. මතවාදේ කඩන්න කොහොමද? ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක අපට කඩා ගන්න බැයි නම් අපේ ෆ්‍රේම් එක මතවාදේ කඩන්න බෑනේ. මතවාදෙ එච්චර ප්‍රබලයි. එහෙනම් මතවාදේ කඩන්න මේ කරුණ ටික හොඳට හුරු වෙන්න ඕන. මොකද මට ආයෙත් මේක පැහැදිලි කරගන්න ආයෙත් මම මේ කාරණේ අහනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අර අතීතයේ කාරණාව ගැන බලමු කිව්වා. ඊට පස්සේ දැන් වර්තමානයේ අපි දකින්න නම් අපි අතීත රූපයක් දැක්කා. දැන් වර්තමානයේ රූපයක් දකින්න. දැන් අතීතයේ රූපේ නිසානේ දැන් වර්තමාන රූපයක් දකින්න එකේ ඒ කියන්නේ නිමිතික අපි සරස් වෙන්නේ. ඒකවල ගන්නවද දැන් අර දැන් ගානක කිව්වන් පස්සේ මට අර මම සංකල්පයක් දෙන්නේ දැන් මගේ දෙමාව දැන් ඒක මේ ඇත්ත. දැන් අතීතයේ තියෙන නිසා දැන් මම දැන් මේක තේරුමක් නැහැ මේක බොරුවක් මුලාවක් නේ කියන ඒ තියෙනවා. එතකොට ඒක සංඝාස මේ දැන් මමම ඉඳලාද ඒකක් දකින්නේ. ඔව්. එතකොට අපි කොහොමද මේ මාර්ගයට යොමු වෙන්නේ මේ යෙදෙන කාරණා දැන් යොමු වෙනවා කියන්නේ යෙදෙනවා කියන්නේ දෙකක්ද එකක්ද? යොමු යෙදීමක යොමු වෙන්නට ඕන නැත්තේ. යෙදීමකයි යොමු වෙන්නට ඕන නැත්තේ. යෙදීමක් එක්ක. එතකොට දැන් අර කාරණාවේදී සාධාරණයි. හරි. හිතුවනේ. දැන් හිතුවා කියලා අපි අහුවෙන්නේ නැත්තේ නේද? දැන් අර මම කලින් පැහැදිලි කරේ බුදු පිළිමයක් හදන්න ගලක කුළු ගෙඩි ගහලා ගල් බෝර දාලා කඩන්න ඕනේ. අපි ඒක කඩපු ගමන් හිතුවත් එහෙම බුදු පිළිමයක් කියලා ප්‍රශ්නයක් වැරදිනේ. දැන් අපි එතනින් එහාට බලන්න ඕනේ. එතනින් එහාට බලන්න බෑ අර කාරණාව කඩා ගන්න නැතුව. එහෙනම් අර විදියට හිතාගෙන යද්දි හරි. දැන් අපි යම් මට්ටමකට අර හිතනවා ගොරෝසු මට්ටමේ ඒ කාරණාව නැතුව වෙන විදිහකට ඒ කියන්නේ මේක බොරුවක්. නමුත් එහෙනම් මොකද්ද මේකේ සත්‍යය? දැන් කොටු වෙච්ච එකයි ඊළඟට හොයන්නේ. ඊළඟට ආයෙ කොටු වෙනවා. ඊළඟට ඒ කොටු වෙන එකයි ආයෙ හොයන්නේ. එතකොට අර බුදු ගල් කැඩුවා. ඊළඟට ගල් බෝර දාලා කුළු ගෙඩි ගහලා. ඊළඟට මේ සාමාන්‍ය මොන හරි ගල් මිටියකින් කඩනවා. ඊට පස්සේ ටික සිවුම් වෙලා යනවා වගේ. නැත්තම් අපි එකපාරටම මේ ඊතර වෙනවා කියන කාරණාව සිද්ධ වෙනවා නම් ආයේ අපි පුදුම උපදේශ පරිපූර්ණක වගේ අය වෙනවනේ. නේ? එතනින් එහා ටික තමයි ඊළඟට. එතනින් ආයෙ ප්‍රශ්නේ මතුවෙන්න ඕනේ ඒකත් එක්ක. උපදේශ පරිපූර්ණක කියන්න ඕන නැහැ. ඊදම්මා හිතපොව තේසංගතාවතව ආයෙ කිසිම පිළිදීමක් කිසිම එකක් නැහැ. කෙලින්ම නිවැරදිවම විතරම. කියන්නේ බලන්න මේක දැන් අපි ඇති දැන් මම ඉස්සෙල්ලා කතා කරපු කාරණාවට වඩා මේ ඊට පස්සේ කතා ඒකම කතා කරාන් පස්සේ මම ඇහුවේ වෙන දෙයක් නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් උත්තරෙත් එක දැන් අපි දැන් ඒකම ආයෙ පාරක් හිටකොට මේ වෙන විදිහකට හම්බෙනවා. දැන් මම හිතුවා මේක මමත් එතන මමත් තියනවා කියලා. මම තව කාරණයක් ඇහුවොත් ආයෙත් අහුවේ. ඒකට අහුවේ. හැබැයි වෙන්නේ අපි හිතන ගතිය අපි වැඩි වුණානේ. අන්නේ හිතන ගතිය වැඩි වෙනකොට අපි ඊළඟ අහුවෙන කාරණාවේදී අර වැඩිපුර හිතපු කරනවත් එක තමයි ඒ පැත්තදියා බලන්න තියෙන්නේ.
අන්න එකයි කියන්නේ අපි එදින කාරණාව ගැන හිතනවා කියන්නේ. එතකොට එදින කාරණාව ගැන හිතනවා හිතලා අපි අහු වෙනවා. අහු වුණ තැනදී අපි කියන්නේ අපේ ක්‍රමානුකූල වර්ධනය දැන් රහතන් වහන්සේට හැර ඔක්කොටම කල්යාණ මිත්‍රය අවශ්‍යයි නේද? ඔක්කොටම. එතකොට නම් අපට කොහොම වුණද? ඒ කියන්නේ මුල ඉඳලා යන්නේ. අහුවෙන්නේ නැතුව ඉන්නේ නැහැ කවදා. කොහෙන් හරි අහුවෙන්නේ. දැන් අපි තව එකක් මම කියන්නම්. දැන් ડોક્ટર සර්ජන් කෙනෙක්නේ. දැන් ડોක්ටර්ගේ තියෙන තත්වයයි ડોක්ටර් එක වසරේ දෙන්න ඉගෙන ගන්නවා. එක වසරකින් දැන් ડોක්ටර්. දැන් එක වසරේ එත මොන්ටිසෝරි. ඉතින් මේ දෙක හාත්පස් විරුද්ධ දෙකක්. එහෙනම් ડોક્ટર මොන්ටිසෝරි දැන් ඔන්න බෝලා දිනවා ඉලක්කම් ලියන්න ඉගෙන ගන්නවා. දැන් අපි කිව්වොත් මේ ලංකාවේ ඉන්න සර්ජන් කෙනෙක් කියලා ඒකෙන් බෝලා දිනවා ඉලක්කම් ලියනවා එච්චරයි. මොනවද හැබැයි ડોක්ටර් ඒ ටික කරේ නැත්තම් දැන් ડોක්ටර් සර්ජන් කෙනෙක් වෙන්න පුළුවන් නේ. බෑනේ. හැබැයි දැන් සර්ජන් කෙනෙක් මේවා කරනවා කිව්වොත් ඒක ප්‍රශ්නයක් නේ. අන්න ඒ වගේ තමයි අපට තියෙන මූලික ටික. ඒ ටික යන්නේ නැතුව අපි කොච්චර අර මේ දැන් අපිට මොන බිඳුව ලියන්න එක ලියන්න ඉගෙන ගන්නවා. උගන්නන්නේ දැන් සර්ජන් කෙනෙක් වෙන්න. ඉතින් එයා ප්‍රශ්න මෙහෙම කරාම කොහොමද සර්ජන් කෙනෙක් වෙන්නේ? කියන කාරණාව එයාට පැන නගින්න ඉඩ නැහැ නේද? එයාගේ මට්ටමත් එක්ක. අර මැනීම ඇත්තටම එයාට එන්න ඉඩක් නැහැ. ඒ වගේම තමයි අපි මේ කොච්චර කතා කරත් ගැඹුරින්ම ධර්මයේ අපේ ඒක මෙතෙන්ද එන්න ඉඩ නැහැ. අපි දැන් තියෙන මට්ටමින් තමයි යන්නට ඕනේ. එතකොට තමයි ටික ටික වර්ධනය කරගෙන යන්න පුළුවන්. නැත්තම් පොඩි මුණ්ඩසොල් ළමයෙකුට තේරෙන්නේ නලාවයි පපුවට තියෙන ටිකයි. දැන් එයාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන ওই ටිකනේ තේරෙන්නේ. ඉතින් හැබප්පක් දන්නේ නැහැ. එයාට නලාව දුන්නා. එයාට දැන් ડોක්ටර් කෙනෙක් තමයි ඒක. අතරම අපි දැන් ඉන්න බලමු පස්සේ මේ අපි ඉන්නේ අනිත් කරනවා අර ડોක්ටර් දැන් ડોක්ටර් හිටපුත් තත්ත්වයේ බලමු ආයෙත් මොනිටරින් ගිහිල්ලා කරන දේ කරන්නේ. ඒක අපි ඉන්නේ අන්න එතන වගේ. ඔව්. අපි ඉන්නේ එතන. අපි දැන් කරන්න ඕනේ ඒ ටික. අපිට තියෙනවා හැබැයි මේ ડોක්ටර්ගේ සර්ජන් කමයි මේකයි දෙක මණි දෙකක් තියෙනවා. මේකයි වැඩි තියෙන්නේ. ඒ කියන්නේ සර්ජන් වැඩ කරන වැඩේ මේ දැන් මේකයි. එතකොට ওই දෙක බයිනකොට ඉතින් අපිට හාත්පස ප්‍රශ්න දෙකක්. මොන සාධාරණයි ડોක්ටර් මේ හතෙක්ගේ හරි මොනවා හරි කපලා ඔපරේෂන් කරනවා කියන එක ගන්න සාධාරණයි කියේකි පොඩ්ඩක් try නේ කියන්නේ. මොන්ටිසෝරි එක කිව්වට පස්සේ ඒක හරි අමාරුනේ. ඉන්නේ ඇත්ත කියන එක තමයි දැන් කියන්නේ. අපි ඇත්තක් හොයනවා. කියන එකයි නිවන් දකින්න හොයනවා කියන එක දෙක. අන්න හරි. ඇත්තක් හොයනවා. අපට හැම වෙලේම තිබියුත්තේ ඇත්තක් හොයනවා කියන එක විතරයි. සත්‍යවාදී කියන්නේ ඒ ගතිය හරියට එනකොට සිදු වෙනකොට හැම වෙලේම විමුක්ති කියන කාරණා වෙනවා එතනින් ඉක්ම වෙන එක. ඒ කියන්නේ යථාර්ථවාදීම වෙනවා කියන එක නෙමෙයි. එතනින් ඉක්ම වෙන එකක් වෙනවා. එතකොට එතනත් ඇත්ත හොයනවා. එතනින් ඉක්ම වෙන එකක් වෙනවා. ඔන්න ඔය විදිහට දිනුනෙ තියෙනවා. එහෙනම් මෙතන කිව්වා පස්සේ නිකන් හිතන අසරණ වෙනවා නේද? අසරණ. ඇත්තටම ඒ අසරණ භාවයේ දැනීමෙන්ම තමයි දැන් අපි දැන් සරණ යනවා කියන එකේ අර්ථය අපි ගොඩක් වෙලාවට කියවිල්ලක් විතරනේ. දැනිච්ච අසරණකමත් එක්කයි සරණ යන්නේ. දැන් අපි මම අර විස්තරම කියන්නේ අපිට හොඳටම දැන් කොරෝනා හැදලා හුස්ම ගන්න බෑ. එතකොට එහෙම තියෙද්දි ડોක්ටර් කෙනෙක් ළඟට ගිහලා ICU එකට දාන්න කියන්න තරම් අසාමාන්‍ය අසරණකමක් තියෙනවා. ආයි ඉන්න විදියක් නෑ. යන්නේ ඊට එහා අසරණකමක්. එතකොට අසරණකම ඔබරම දැනනකොට ඇත්තටම සරණ යනවා කියන කාරණාවට යන්නේ. නැත්තම් ඇත්තටම සිද්ධ වෙන්නේ අපේ පඬිතුකම. ඒ කියන්නේ මට ඕනේ නිවන් දකින්න. මට නිවන් දකින්න ඕනේ. ඒ කියන්නේ මම කොහොම හරි හොඳ කෙනෙක් කරන්න ඕනේ නැත්නම් නිවන් දකින්නවා කියලා අපි කියන්නේ සතර පායන් නැති මේ ආයු උපදින්න නැති. ඒ කියන්නේ රැකවරණයක් දෙන්නනේ.
මට රැකවරණයක් දෙන්න. ඒ කියන්නේ අපට ඕනකම තියෙන්නේ ඒක. එතකොට ඒ ගතිය එක අපි ඒකට යමක් ගන්න. ඒ කියන්නේ අපි අසරණ වෙනවට වඩා තියෙන්නේ මේ අපිව හොඳ තත්යකට දාගන්නයි අපි යන්නේ. ඒකත් උපරිම මැනීමක් වගේ. උපරිම මැනීම. මේක කාරණාව මන්නම් දන්නේ මේ ලෝකෙ මේ සමාජයේ තියෙනවා කියලා. කියන්නේ මේ එහෙම එකක් බෞද්ධ සමාජේ නම් ඇත්තම නෑ කියන තරමට තියෙන්නේ. මොකද එච්චරම සත්‍යවාදී බවට වඩා තියෙන්නේ මේ අපි මේ මුරු කළාම තියෙන්නේ නිවන් දකින්න හොතාපන්නේ අපට අපිව ඒ කියන්නේ අපේ ස්වභාවය තහවුරු කරගන්න අපි දඟලන්නේ. සක්කාය දිට්ඨිය කියන ඒවා මේ කතාවක් විතරයි. අද අවශ්‍යතාවයේ තුමේ බන්ධකාරත්ව සූත්‍රයේ තේරුම් ගන්න. ඔව්. ඒකත් තමයි ඒකත් එක්කයි අපි යන්න තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. සත්‍යක් නේ කියන්නේ. ඒක තේරුම් ගන්න. එච්චරයි. අපි නිවන් දකින්න ඕනේ, අපට අරව කරන්න ඕනේ. දැන් අයියෝ මේවයි එහෙම නැතුව අරකට විතරක් ඉඳ තියෙන්නේ. එතකොට අසරණ නෑ ඇත්තටම. දැන් මම අර ප්‍රශ්නේ අහුවට පස්සේම එතනම පොඩි අසරණ භාවයක් එනවනේ. එතරම් අසරණ භාවය. ඉතින් ඒ විදිහට අපි තුලින් මේ ප්‍රශ්න ගොඩ නැගෙනකොට කොහොම අසරණ භාවයක් ඉස්මතු වෙලා එනවා. පොලිසන්ට කතා කරන්නේ අර අපි දැනෙන දකින්න ඒ විදිහ බලන්න කියලා කියන්නේ ඒකත් අපිට ඊට පස්සේ එනවා දැනෙනවා දකින්නවා කියනවා ඒ දැනෙනවා දකින්නවා කියන වචනය විතරක් කරනවා ඒකත් එක්ක සමහරවිට මම හිතුවා සෝනාලිට කතා කරලා මේ ඒකෙදි මට උනේ අවසානට උනේ දැන් මේ සමවැගෙන මේ බැරි සමහරවිට තුවාල තියා බැරි බැරි මට මේ තුවාලේ දැනෙන කාරණාවකේ දැනෙන විදිහත් ඒක තමයි දැන් අර ඉස්සර ස්වාමීන් ඇස ඔය කන රූපේ ගැන කියනකොට වගේ වැඩම තුවාලේ මම කියලා ගත්තොත් කෙනෙක් වන්නේ තුවාල දැනෙන එක. ඒ කියන්නේ දැනෙන විදිහ තමයි මට දැනෙන සතියක් තියෙනවානේ. ඒක මම කියලා ගත්තොත් ඒ දැනෙන විදිය තොරව මට දෙයක් කතා කරන්න හිතන්න බෑනේ. කියන්නේ ඇහෙනවා දකින්න එකක් කතා කරන්න බෑ. මම කියලා ගත්තොත්. මගෙන් බාහිර කියලා ගත්තොත් එහෙම ඒ දැනෙන විදිය මගෙන් බාහිර කියලා ගත්තොත් තුවාලේ මට අදාළ නැහැ. කියන්නේ තුවාලේ මගෙන් බාහිරයි තුවාලේ වේදනාව මට ඒක දැනවත් එක නැතත් ඒක මට හරියට බැලුවොත් වෙහි දාන්න ඕනේ නැහැ. ඔය මගෙන් බාහිරයි එහෙම කියලා ගන්නත් බැහැ. දැන් වෙහි දාන්නත් කින්ටත් බැහැ. එහෙම බැලුවම එතකොට මේ දැන් ඒ විදිහට සානන්ත මේ තව එකක් කියනවා යන මත නැහැ. ඊට පස්සේ මේ දැන් එතකොට මේ ස්වාමීන් වහන්සේ හුස්ම දැන් මොකක්ද ඔය බැලුවේ කියලා හුස්ම මට කියන්න තියෙන්නේ මට කියන්තුවාලේ මට දැනෙන විදිය කියලා තමයි කියන්නේ මට දැනෙන විදිය කියන එක තමයි කියන්නේ සමහර. ඒකවල මම දැන් ඔය විස්තරේ කිව්වේ මට කියන්නේ දැනුම දෙයක් එක තමයි. දැනුම දෙයක් එක තමයි මම ඔය ඉතිසන. එතකොට මේ දැනුම දෙයක් එක හිතුවොත් සම්බන්ධනේ දැනුම දැන් මට දැනුම විදිය කියලා ගත්තම සමහරවිට
දැන් මම ඔසවන දෙන්න ලියලා තියෙන මට දැනුණ විදිහ කියලා තුනක් ගත්තම තුන අරගෙන මම කිව්වේ ඉලිගොත්තේම මම කියනවා දැනුණ කියන එක මම කියනවා විදිහ කියන එක තමයි මට දැනුණ ගතිය. එතකොට මේ පොඩ්ඩක් හවුන් කරලා ගත්තොත් එහෙනම් දැනුණ කියන එක හවුන් කරලා තනියි අනිත් එක හවුන් කරලා මම ඊට පස්සේ කල්පනා කරලා දැන් මට කියන එකයි විදිහ කියන එකයි මට දැනුණ ගතිය නේද? ඒතකොට විදිහ එක්කම මම බලු ඒ විදිහ කියන්නේ මම බලු මම සම්බන්ධ වුණේ මේ විදිහත් එක්ක. එතකොට මේ දැනීමත් එක්ක දැනීමත් කියන්නේ දැනුණ විදිහත් එක්ක දැනුණ දෙයත් එක්ක. ඒක දැනීම කියලා එකක් මට තියෙනවා. කියන්නේ එකක් එහෙම එකක් තියෙනවා. දැන් මට කොහොමද දැන් අර දැනීම දැකීම කියන එක දැන් අපි දැන් අර වචනකින් දැන් සවන්නත් දැකීම කියලා කිව්වට දැනීමත් දැකීම කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නේ. ඒක. ඒතකොට දැන් මට දැනීමක් කියලා එකක් තියෙන තැනක් අහුවෙලා. ඉතින් මට හම්බෙලා දැනීමක් කියන එකක් දැන් මෙතන තියෙනවා කියලා එක. දැන් ඒක අහුවෙන්නේ නැතුව තමයි මට දැනුම විදිහක් කියන එකට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ආයෙත් දැනුණා කියන එකක් තියෙනවා. හැබැයි මේ දැන් අර විදිහට බැලුවොත් මම ලියපු විදිහට බැලුවොත් එහෙනම් දැනුණා කියන එක තනියෙන් තියෙන්නේ මම සම්බන්ධලා තියෙන්නේ. ඒ කියන්නේ මට විදිහ කියන එකත් එක තමයි මම කතා කරන්නේ. මම කියන කෙනා සම්බන්ධලා තියෙන්නේ. ඒකවල මේ දැනුණා කියන එක තනියෙන් තියෙන්නේ. ඒකට කිසි සම්බන්ධයක් නැහැ. මම ලියපු විදිහට. එතකොට මේ ඊට පස්සේ මේ මට ආවේ දැන් කියන්නේ හිතීමක් ඉස්මත් වෙනකොට අසරණ වීමක් නේ කියලා මට ආවේ මම සමහර ඒක කලින් කියන්න බැරි නම් දැන් අසරණ වීම නෙමෙයි දැන් සතුටක් තමයි මේ දැනීමක් හම්බුණා. ඒක කියන්නේ අසරණ වීමක් නෙමෙයි මේ ඊට පස්සේ මම කතා කරනවා කියන්නේ දැන් ඔතන මේ අර බලෙන් හිතන්න ගිහිල්ලා හිතපියක් කුමර ඒක දැන් ඒ තුන අවස්ථාවක් පිළිතුරේ දැන් කොකාර මේ දැන් ජීවිතේදී ඊට පස්සේ අර මේ දැන් අසරණ වෙන්න හිතන්න ඕන. දැන් ඔය කාරණාව වැටහීමක් නේ. දැන් ඔයාගේ උපමාව ඒ කියපු විදිහ හොඳයි. හොයන්න ගියපු විදිහ. හැබැයි දැන් ඔය කාරණාව ඔයාට වැටහුණා කියන කාරණාව එක මට දැන ගැනීම දැනුණා. විද්‍යාවක් නේ. ඔකටත් ඔය කාරණාව කරගෙන යනවා. දැන් ඔයාලට කකුලේ වේදනාව මට වේදනාවක් විදීමක් දැනීමක් කියලා එහෙම විදියක් ආවනේ. දැන් ඔයා ඒකෙන් දැන් ඔයාලට වැටුණා එහෙනම් මමයි ඒ විදිහයි කියන එක නැතුව මේ දැනීම තමයි නිවැරදිම කාරණාව. දැන් ඒකම ඔයා හිතන්නේ ඔය විදිහ ඕක මේ වැටහීම මට දැන ගැනීම සිදු වුණානේ. ඒ විදිහ මට දැන් එහෙනම් ඒක බැලුවා නම් දැන ගැනීම කියන්නේ මට දැන ගැනීමක් ඒ බව සිද්ධ වුණා නේ. ඔව්. එතකොට ඒ සිද්ධ වුණ එක දැන ගැනීමක් නා මට. එතකොට දැන ගැනීම බලන්න ඕනේ. දැන ගැනීම. ආයෙත් ඒකත් දැන ගැනීමක් කියලා මොකක්ද තියෙන්නේ? ඒකත් ආපහු මට දැන ගැනීම සිද්ධ වුණා නේ. ඔයාගේ සිතුවීම ඔයා දැනගත්තා. ඔව්. ඒ දැන ගැනීම ඔයා බැලුවා. ඒ කියන්නේ අර විදිහට දැක්කේ. සානත් ඒක තමයි එතකොට ඔයා අතන කොටු වෙලා නේ අපෝ. අර ටිකේ කියන්නේ ඔයා දැනීම කියන එක විතරනේ බැලුවේ. දැන ගැනීම කියන්නේ ඒ කරුණ ටික දැන ගැනීම ඔයා කොටු වෙලා. කරුණ ටික දැන ගැනීම. ඔව්.
ඒතකොට ඒ කරුණ ටික දැන ගැනීම තමයි මට සම්බන්ධ. ඔව්. එතන කරුණ ටික දැන ගැනීම ගැන දැක්කේ නෑ. දැක්කේ නෑ. ඒ ගැන හිතුවේ නෑ. මම අර උදේ ධර්ම සාකච්ඡාවේ එදා මම මේකෙදි කිව්වේ ඔබ ළඟදී කරපු කිව්වේ අසුචි වලේ බැහැගෙන අනුන්ගේ ජරාවෙට පැගිච්ච එක කියනවනේ අනුන්ට පොද ගන්න කිව්වා. ඒකත් අසුචි තමයි. මාත් අසුචි වලේ. අන්න ඒ වගේ අරකාරයි. හැබැයි වෙන අසුචි වලක බැහැගන්නේ. ඇයි? අර සිද්ධිය ඔක්කොම හරි කියලා දැන ගැනීම මට දැන ගැනීමක් වෙච්ච දේ තුළ ඉතිලා ඉන්නවා. නේ? ඒකේ නේද හරි කියලා කියන්නේ. ඒතර මේ බොරුවේ ඉඳගෙන අර කාරණාව වැරදි. ඒක හරි. එහෙනම් තව එහෙනම් මේක පැත්තෙන් ආපහු පෙරලා යනවා. සම්පූර්ණයි. අර ඉස්සෙල්ලා කතාව කාටායම දානකනේ අර දැන් අතීතේ දෙයක් දැකීමක් මේ හරි ඇසිම හරි ඉස්සරහ අපි මේ කියන්නේ අතීතයේදී අපි තියෙන මනසෙන් තියෙන එතකොට මේ ඒක අර තනසයට දේශනාවේ මට මතකයි කිව්වා ඒකයි මේ මානසිකයෙන් කියන්නේ අරමුණක් නේ අපි ගන්න. එතකොට ඒක අපි මේ දැනගැනීමක් මේ විඥාණයෙන් දැනගැනීමක් වෙන්නේ නැති දෙයක් වගේ දෙයක් මට මතකයි මේ සනස කිව්වා ඒක අරමුණක් විතරයි කියන තාවක ඒක උනත් සංශය. අද දේශනාවේ අරමුණක් විතරයි නෙමෙයි. අරමුණක් විතරයි ගත්තොත් අරමුණක් තියෙනවා. මේ සිද්ධිය වෙන්නේ නැත්තම් දැන ගැනීමක් වෙන්නේ නැත්තම් මනසට අරමුණක් කියන කතාව අදාළ වෙන්නේ නැහැ. දැන් අරමුණක් කියන කාරණාවක් දැනගන්නවනේ කොහොමද? අරමුණක් කියන කියමනම දැන ගැනීමක්. දැන ගැනීමක් වෙන්නේ නැත්තම් මනසට අරමුණක් කියන කතාව නෑ. ඉතින් කතාව නැත්තම් විතරයි. අපිට තියෙන්නේ මනසට අරමුණක් දැනගන්න තු ඉන්නවා කියලා නෙමෙයි. මනසට අරමුණක් කියන එක දැනගත්තා. නැද්ද? දැන ගැනීමක නෙමෙයි. එහෙනම් දැන ගැනීමක් වෙන්නේ නැත්තම් මනසට අරමුණක් කියන කතාව නෑනේ. ඒක ඔය විදිහටම ඇස කරනාහිදිව කය මනසට සිදු වෙනවා. දැන ගැනීමක් කියන කාරණාවක් වෙන්නේ නැත්තම් ඇහැට රූප දැන ගැනීමක් වෙන්නේ නැත්තම් බව. ඇහැ රූපකෝ දැන් ඇහැ රූප කියන එක දැන ගැනීමන්නේ. නේ? කන ශබ්ද කියන එකම දැන ගැනීමන්නේ. නාසය ගන්ධය කියන එක දැන ගැනීම. දිව රසය දැන ගැනීම. කය පහස මනස අරමුණ දැන ගැනීම. දැන ගැනීම නැත්තම් ඇහැ රූප කතාව. කන ශබ්ද කතාව උනේ. සංසිත ඒ චන්දරාගයේ බැඳීමේ ඔක්කොම ප්‍රඥාව සියල්ලම ප්‍රඥා. ඇත්තටම චන්දරාගය කියන්නේ කියන එක තදබි නන්දති කියන කාරණාවේදී අපට අද යන්නේ අර මම ආස කරනවා කියන හරි පටු මානසිකත්වයටනේ. දැන් අපි ගත්තොත් ඇසීම කියන එක හරිනේ. තදබි නන්දති කියන්නේ ඒක නම. ඒක හරි කියලා ගත්තනේ. ඒක පිහිටියා කියන එක. දැන් හසින්ත කිව්ව කාරණාව ගත්තොත් එහෙම මට දැනීමක් සිදු වෙනවා. කියන එක හරිනේ. ඒක හදබිනන්ද තියෙනවා. එතකොට එහෙනම් මොනවා හරි කාරණාවක් ගත්තට පස්සේ හදබිනන්දති. හදබිනන්දති බව මට දකින්න බෑ. හදබිනන්දති බව මම දකිනවා නම් ඒක හරිනේ. එහෙම හදබිනන්දති බව මේකයි කියලා මම දැක්කම ඒක හරිනේ. ඒක හදබිනන්දති. නේ?
ආයෙත් හතුරින් පිළිගන්නවා කියන්නේ වීම මෙහෙමයි වෙන්නේ. මේක තමයි සිදුවීම. ඒක හරිනේ. ඉතින් ඒක හදපදන්න. එතකොට මේ තදවිනන්දට කියන එක යෙදීමම මම කියන එක තමයි. ඔව්. යෙදීමම මම කියන එක මම දැක්කම. දැන් ඥානයේදී තදවිනන්දති කියන ඥානයේදී මම කියන කාරණාව දැකීම වෙන්නේ නැහැ. මේ ඥානයේදී. දැන් අපි ඥානයේ නෙමෙයිනේ. අපි ඒක තදවිනන්දති වෙන්නේ. ඥානය කියන කාරණාවේදී අරකේ දෙන්නේ නැහැ. ඒකවල අනිත් පැත්තට සිදුවෙන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම මේ මගකට හැම්බිලීම කියන්නේ ඒ සමහර උපමා කියනකොට මේ ඒක වැඩිපුර හිතන්න ගියොත් ඒක පැටලෙනවා. දැන් වාහනේ ගමන් කරනවා. මම ඒ සිද්ධිය විතරනේ කියන්නේ. වාහනේ දන්නේ මොකක්ද? දැන් ඒතකොට අපිට යන්න පුළුවන් මේ ආජීවී ඔය මට මතකයි තමයි කැලේ ගහක්. දැන් ඒ කැලේ ගහ කියන කාරණාවේ ගහේ මොකක්වත් ගහ දන්නේ නැහැ. හැබැයි ඒ වුණාට පස්සේ අපි මේ පැත්තේ ඉඳලා අපි එතන මනින්න යනවා මොකුත් නැහැ කියලා. අපි අර උපමාවක් යම් කාරණාවකට ෆ්‍රේම් කරලා ඉතරයි දෙන්නට ඕනේ. එතනින් එහා ගියොත් එහෙම අපි මම අර කිව්වා වගේ තමයි අර ડોක්ටර් කියන්නේ අර එක බිඳුව රවුම් නියනකොට මේ සර්ජන් කියලා හිතන් ඉන්නවා. කියන්නේ ඒ වගේ පැත්තට යනවා ඊළඟට. ඒ කියන්නේ එතන දෙන සීමාව විතරයි බලන්න ඕනේ. දැන් ඒකට මේ ඒ කියන්නේ මට මතක් වුණා දැන් ටීවී එකේ බිල්ලමයි ඇඩ් යනවා. දොස්තර විදිහට නටනවා. ඒතකොට මේ සාමාන්‍යයෙන් කිව්වනේ අපිට පොඩි කාලේදී එහෙම වෙන්න බෑ ඩොක්ටර් කියලා. ඒතකොට මට ප්‍රශ්නයක් ආවත් ඇයි අර ටීවී එකේ අරක උනේ කියලා. එහෙම වෙන්න බැරි නෑනේ අර කරනවා කියලා. එතකොට අර දීපු උපමාව මම ගිහිල්ලා වෙන පැත්තකට. කියන්නේ මගේ එකක් එක්ක උපමාවට ගිහලා නෑ එහෙම වෙන්නත් පුළුවන් මේ ටීවී එකේ කියන පොඩි ළමයි ડોක්ටර් කියලා හිටියනේ වගේ. අර මේ ඒ දුන්නේ පරිය වෙන එකක්. ඒක කියන්නේ උපමාවකින් දීවිත කොටසක් තියෙනවා සීමාවක්. එතනින් විතරක් සීමාව බලන්න. මේක අර මේ අර බුදුරජාණන් වහන්සේ දැන් අර සම්බුද්ධ ස්වාමීන් වහන්සේට මේ ඒ බද්දේර සූත්‍රේ කාරණාටික දේශනා කරා. දේශනා කළා මේ පස්සේ විහාරයට වැඩිය බුදුරජාණන් ඊට පස්සේ පරිසරයේ කල්පනා කරලා බලලා මේකට සුදුසුම කෙනා තමයි පච්චයන් සම්පූර්ණ කියලා පච්චයන් සම්පූර්ණ කියන්නේ. ඒ නිසා මේ දැන් මෙතනදී දැන් අර කියන්නේ හිතන්න දෙයක් මේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ මේ සමිච්ඡානස. දැන් ඇත්තටම දැන් ඒක කල්පනා කරනකොට දැන් මම මේ සාමාන්‍ය දේශන අහනකොට මේ දැන් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය දේශනාව බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි සාමාන්‍ය ඉදිරිපත් කරන්නේ. එතකොට මම සමහර තැන්වල මම හිතාගෙන තියෙනවා මේක තමයි මේක තමයි හරිම දේ. මේක තමයි හරිම දේ මේ. ප්‍රතිපදාව දැකගෙන හරිම දේ කියලා. හරි තමයි. ඒනට හරි වුණාට මම අරගෙන තියෙන විදිහේ වැරදි. කියන එක පොඩ්ඩක් තේරෙන්නේ ඒක මේ මොකද අර හිතන්න ඕන දේ තමයි මේ පෙන්වන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාව දැසගෙන නැත්තම් අපිට අර නැත්තම් අතේට යන්න බෑ කවදාවත්. ඒ සංස්කාරසෙත් යොමු කරේ ඒ වගේ ඔව් ඒ කියන්නේ ඒ ඇත්තටම ගත්තොත් එහෙම ඕනකම එහෙම වැඩි කරනවා ඒකෙන් වෙන්නේ. ඕනකම වැඩි වුණාට පස්සේ ඒ වෙලේ බුදුරන් වහන්සේ කාරණාව විග්‍රහ කරන්න ගියා නම් සමහර ලාවට අර මේ ඕනකම මැද ඒකට වැටහීම එනවා අඩුයි. හැබැයි අර විදිහට කරලා අර තව හොඳට මේ ඕනකම දියුණු වෙලා යනකොට අර මේ වැටහීමට යන තියෙන ගතිය වැඩි. දැන් මම පුංචි උපමාවක් කියන්නම්. දැන් ඔන්න දැන් ඒකට විතරනේ අපි හැම දේශනාවක් අධ්‍යයනය කරනකොට කෙනෙකුට පීනන්න කියලා දෙනවා. හැබැයි ගොඩ ඉඳලා කියලා දෙනවා. එයත් ගොඩ ඉන්න කෙනත් ගොඩ. ඔන්න පීනන්න කියලා දෙනවා. අත් දෙක කොහොම ගහනවා, කකුල් දෙක උස්සනවා. දැන් ওই ටික ඔක්කොම කියලා දෙනවා. දැන් ඔය ටික හොඳට එයා දැනගෙන දැන් එයාට දැන් ඒකෙන් පීනන විදියක් පේනවනේ. දැන් පීනනවා දැකලාම නැහැ. ඒක වතුරේ පීනනවා දැකලාම නැහැ.
පීනන විදිය කියලා දෙනවා. දැන් එයාට පීනන කියන්නේ ඒ කියපු කාරණාවේ විදිය හරිනේ. අත් දෙක කොහොම ගහන්න ඕනේ, අකුල් දෙක උඩින් තියාගෙන අකුල් දෙක. ඒ විදිය හරිනේ. දැන් පීනනවා කියන එක දැකලාම නැහැ. දැන් එයා අර ටිකෙන් දැන් මොන්න බලනවා පීනන විදිය. එයාට පීනන්න පුළුවන් නේද? බෑ. එයාට පීනන්න පුළුවන් කම නැහැ. හැබැයි ගම් වතුරකුත් වෙනවා. නැත්තම් අපි හිතමුකෝ හරි රූදයක් හින්ද වෙනවා. අරකට දැන් කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ ගම් වතුරක් හරි නැත්තම් මොකක් හරි ජලාශයකට වැටුණා. දැන් අර ටික දැන් ඉගෙනගෙන තියෙන්නේ. දැන් try එක දෙනවනේ පීනන්න. ඒක නැතුව කොච්චර පීනන්න කියලා දුන්නත් පීනන විදිහ දැකපු නැති කෙනෙකුට ගොඩ ඉඳලා එයා කවදාවත් පීනන්නේ නැහැ. කවදාවත් පීනන්නේ නැහැ. එයාට වතුරට වැටෙන්නම ඕනේ. අර කීපු කාරණාව එක්ක විදිහට පීනන්න. වතුර බහින බය යමුට. ඔව්. සමහරවල් අරක ඇහිලා නැත්තම් එයා මොකක්වත් දන්නේ නැහැ. අර මොතරේ ඇහිලා තියෙද්දි අන්න දැන් අර ටික ඇහිලානේ. දැන් අර ටික දා කරනවා කරන්නේ. දැන් පීනනවා. මුලින් අමාරුයිනේ. මුලින් පොඩ නමුත් දැන් ගිලෙන්නේ නැහැ. ටික අර පුරු වෙනවා. ඊළඟට හොඳට පීනනවා. ඔන්න වගේ සියල්ලම සැකසෙන. දැන් පීනන විදියක් ආයේ දැන් පීනනකොට ඒ විදියට දැන් අර කියපු කෙනා කියු විදිහම නේ පීනන්නේ. පීනන්න කියලා දුන්නා නම් කිසි කෙනෙක්. එයා කියපු විදිහටම නේ පීනන්නේ. වෙන කිසිම විදිහකට නෙමෙයි. හැබැයි එයා පීනනකොට එයාට තියෙනවද අත දැන් ඔන්න උස්සනවා අරක දානවා කකුල් දෙක උඩින් තියාගෙන ඉන්නවා. දැන් ඔන්න දැන් මම එහෙම එකක් තියෙනවද? නෑ. එයා දැන් පීනනවා. එයාගේ තියෙන අර සැඩපහරෙන් ඈතර වීම නැත්නම් අරකින් ඈතර වීම විතරයි ඉලක්කය තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ඒ සිදුවීම තමයි ධර්මයේ තියෙන්නේ. එහෙනම් පීනන විදිහේ සිදුවීම. දැන් අපිට පීනන්න නැතුව සැඩපහරකුත් නැතුව වතුරකුත් නැතුව අර විදිය අපට අහුවෙද්දි ඇත්තටම පීනනවා නෙමෙයි කො ඩාන්ස් කරනවා. මොකද කරන්න ඕනේ? ඒක ඩාන්ස් එකක් නැත්නම් මාච් පාස් එකක් කරනකොට එහෙම මොකක් කරන්නේ? දැන් පීනන එකද? නේ? ගොඩ ඉඳලා මට හම්බෙන විදිහට ඒ මාච් පාස් එක. ඔව්. ගොඩ ඉඳලා මට හම්බෙන විදිහට ඒක නිකන් අර නැටුමක් වෙනවා. මට හම්බෙන්නේ. පීනීම හැබැයි කියලා දුන්නේ පීනන විදිය. කියලා දුන්නේ පීනන විදිය. හැබැයි පීනන විදිය අහලා කරවත් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ වෙලා තියෙන්නේ. ඒක අපි කරන්නේ මොනවද මේ අර ගොඩිනම් පීනන එකම තමයි හැමදේම මේ කොච්චර ඒකමයි කරන්නේ. ස්වාමීන් වහන්සේ අපිට හිතුවනම් නැවද සාකච්ඡා කරනවා කියලා අපිට කොටොම මේ සාකච්ඡාවට සහභාගී වෙන්න උවමනාවම තිබුණා. ඒකද හන්දිගුණන් නෑ අපි තව වෙලාවකට කරමු කියලා. එතකොට ඒ අවශ්‍යතාවයේ දැන් තියෙන එක වැඩිවීමක් නෙවෙන්නේ. දැන් ඒක තියෙන්නේ අපි තුල ඒ තියෙන අවශ්‍යතාවයන් මත නිසා. නැත්නම් අපිට ඒ තුනක් ආන්සින්නේ මතය හොඳයි එහෙමයි. අර ඒ සත්‍යවාදී අවශ්‍යතාවයේ ගොඩගෙන නැගිටින තරමට තමයි මේක තුල යන්න පුළුවන් තියෙන්නේ. යන්න හරි. දැන් ඒක උනාට පස්සේ එහෙම වුණොත් එහෙම අර තව ඕනකම වැඩි වෙනවා. දැන් එහෙම නැතුව තිබුණා නම් එහෙම අවශ්‍යතාවයක් ලොකුවක් නැතුව තිබ්බා නම් එහෙම අශෝක් නේ. දැන් අපි අමාරු නැත්නම් නිදාගන්න තිබ්බ වෙලාවනේ මේ එකටත් අමාරුයිනේ. දැන් ඒ හතුරුනේ තියෙන්නේ. නැකුත් සතුටුයිනේ. ඒකත් එක දිනන. හැබැයි අර ඕනකම තියෙනවා නම් ඒක දිගටම ඊළඟට තියෙනවා. අන්න ඒ වගේ වෙන්නට ඕනේ. ඇත්තටම දැන් ඔය ධර්ම කාරණාවක් කතා කරන ඒ කියන්නේ අපිට හැම වෙලෙම හරියට බැලුවොත් ධර්ම කාරණාවක් තුළ විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ කොහෙන් ගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැත්තම් එක්ක හිතලා නැහැ ඒක. එක්ක සද්දම්මාදිමාටය. එක්ක හිතලා නැහැ, එක්ක සද්දම්මාදිමාට. ප්‍රශ්නයක් තියෙනවා හැම වෙලෙම ප්‍රශ්නයක් තියෙනවා.
ඒ කියන්නේ හිතන්න ඕන ගතියක් හැම වෙලෙම තියෙනවා. එතකොට තමයි අර දැන් ඒ ගතිය තුළ අපි යොමු වීම හොන්නේ නේද? අන්න ඕනකමක් ඇති වෙනවා දිගටම. ඒකේ වුණ සාස්වතයි කියලා. මේ ඒ සාස්වත කියන එක දැන් මමත් ඉන්නවා එනකොට මට දහම් පරියායකුත් හම්බ වෙනවා. ඒකේ මෙහෙම කරුණක් තියෙනවා අතීත අනාගත කියලා තියෙනවා මේ වර්තමානයේ විශේෂයෙන් දකින්න කියලා තියෙනවා එහෙම නෙමෙයි. එතකොට මේ අර දැන් සම්මතියෝනේ මේ ආත්මන් කියලා ඒ සාස්වත කියන එක මේ ඒ ආත්මන් කියන එකේම විග්‍රහයද ඒකක්ම තමයි. ඒක තව වෙන වෙන විග්‍රහයන්න පුළුවන්. ආත්මන් කියන්නේ සාස්වත කියන එකම තමයි. තව තියෙනවා අරෝගා සස්සතං අරෝගා කියලා. නිරෝගී සාස්වතයි කියන්නේ. නිරෝගී කියන්නේ හොඳයි කියන එකනේ. සාස්වතයි කියන්නේ ඒකෙම විදිහක් තමයි. සාස්වත වැත්තම තමයි.